හරි. අද කතා කරන්නේ ළමයි රසායනික බන්ධන O level විද්‍යාවේ රසායනික බන්ධන කියන පාඩම. මේ පාඩම ඉතාම වැදගත් පාඩමක් ළමයි දන්නවා ඇතිනේ. මේ පාඩමෙන් කොච්චර ප්‍රශ්න එනවද කියලා. මේ පාඩම මීට කලින් ඉගෙනගෙන තියෙන කට්ටිය බලනවා නම් මේක බලන්න මේ විදිහට ඉගෙනගෙන තියෙන්නේ කියලා. හරිද? මම මුලින්ම මේ පොඩ්ඩක් අර පොතේ තියෙන විදිහට පොඩ්ඩක් කියලා දෙනවා. මේක මගේ ක්‍රමයට පස්සට එන්නේ. රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගන්න ඕන. ළමයි මෙන්න මේ අපි පෙර කතා කරලා තියෙනවනේ මේ උච්ච වායු වින්‍යාස. අපි ආවර්තාවකව හඳුන්වනකොට මම නම් කියලා දුන්නා මගේ වීඩියෝ වල බලන්න ගිහිල්ලා උච්ච වායු කියන්නේ මොනවාද කියලා. හීලියම්, හයිඩ්‍රජන්, හීලියම් දෙවනි පරමාණුවනේ ආවර්තාවක තියෙන. ඒකේ ඉලෙක්ට්‍රෝන සැකස්ම අපි දෙකයිනේ. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න දන්නවනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න දන්නේ නැත්නම් ඊළඟ වීඩියෝ ඉස්සර වීඩියෝ බලලා එන්න. නැතුව මේ පාඩම කරා යන්න බෑ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න දැනගෙන තියෙන්න ඕනේ මේක. මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙයාගේ දෙක. අපි ගමු නියෝන්. නියෝන් කියන්නේ 10. නේද? නියෝන් කියන්නේ 10. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් එම ගණන් කරන් ගියාම නියෝන් කියන්නේ 10. අපි කොහොමද 10 ලියන්නේ? 2 8නේ. 8. අපි දන්නවා මේ කවචවල ඉලෙක්ට්‍රෝන ලියනකොට අනිවාර්යයෙන්ම මේ උපරිමයේ ලියන්න පුළුවන් එක් කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි, පළවෙනි කවචයේ 2යි ලියන්න පුළුවන්. ඊළඟට පෙර කවචවලට යනකොට ඉලෙක්ට්‍රෝන 8 උපරිමයේ 8යි ඊට අඩුවෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ පිටතම තියෙන කවචෙට අපි කිව්වා මොනවාද? මෙහෙම දැන් නියෝන් පරමාණුව තියෙනවා. පරමාණුවේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2 පිහිටනවා. ඊට පස්සේ රවුමිනේ ඉලෙක්ට්‍රෝන 8 පිහිටන්නේ. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන බාහිරතම ඉලෙක්ට්‍රෝන පිහිටන විදිය මේවා කලින් කතා කරා පිහිටන ආකාරය. හරිද? එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 8 පිහිටන බාහිරතම කවචයට කියනවා සංයුජතා කවචය. සංයුජතා කවචය. දැන් මේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන. සංයුජතා ඉලෙක්ට්‍රෝන. දැන් මෙන්න මේ පාඩමට ඕන වෙන්නේ මෙන්න මේ බාහිරතම කවචයේ තියෙන සංයුක්තා ඉලෙක්ට්‍රෝන ගැන කතන්දරයක් තමයි ඕන වෙන්නේ. මේක පාඩමට එන්න කලින් මුලින්ම මතක් කරේ මෙන්න මේක දැනගෙන තියෙන්න ඕන. රසායනිකව බන්ධනයක් සෑදීමට සහභාගී වෙන්නේ මෙන්න මේ සංයුක්තා ඉලෙක්ට්‍රෝන විතරයි. ඒක මුලින්ම මතක තියාගන්න ඕන. හරි. රසායනික බන්ධනයක් කියන්නේ මෙන්න මේ සංයුක්තා කවචයේ කියන්නේ බාහිරතම කවචයනේ. බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන 8 හෝ දැන් සංයුක්තා කවචය කියන්නේ අන්තිම කවචය. අන්තිමම කවචයේ ඉලෙක්ට්‍රෝන 8 පැවතීම ස්ථායි වින්‍යාසයක් කියලා කියනවා. එතකොට හීලියම් කියන එක්කිනාගේ තියෙන්නේ එක කවචයයි. එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතිනවා. එතකොට එයාගේ මේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙක පැවතීම ස්ථායි. සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 8 පැවතීම ස්ථායි. මෙන්න මේ ස්ථායි වින්‍යාසයක් හදාගන්න විදියට තමයි ළමයි රසායනික බන්ධන සෑදෙන්නේ. ඒ කියන්නේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන විදියට බන්ධන සෑදීමෙන් තමයි රසායනික බන්ධන ඇති වෙන්නේ. අපි කොහොමද ඒක නිර්වචනය කරන්නේ? සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීම සඳහා ඒ කියන්නේ පරමාණු මං කිව්වනේ සංයුක්තා කවචයේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 8 වුණාම මේක ස්ථායි කියලා. මූලද්‍රව්‍ය පරමාණුවක් දැන් අපි මේ පොතේ තියෙන නිර්වචනයම ලියමු. හරි. දැන් මේක දැනගෙන තියෙන්න ඕන. එක්ක මේක ලියන්න නම් එන්නේ නැහැ. මේක දැනගෙන තියෙන්න. හොඳේ. මූලද්‍රව්‍ය පරමාණුවක් ස්ථායි වීම උදෙසා
ස්ථායි වීම කියන්නේ සංයුක්තා කවචයේ අට පැවති පැත්තේ උදෙසා සංයුක්තා කවලයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීම පරමාණු හෝ අයන අතර ඇතිවන ආකර්ෂණ බල රසායනික බන්ධනයක් කියලා කියනවා. මොකද්ද? ස්ථායි වීම උදෙසා ඉලෙක්ට්‍රෝන ස්ථායි වීම උදෙසා සංයුක්තා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වී පරමාණු අතර හෝ අණු අතර ඇතිවන මේ ආකර්ෂණ බල රසායනික බන්ධනයක් කියලා කියනවා. රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා නම් අහන්නේ නැහැ. බය වෙන්න එපා. අහුවොත් ඔය නිර්වචන ලියන්න. හැබැයි රසායනික බන්ධන මෙන්න මෙතන තමයි පාඩම යන්නේ. හරිද? හොඳට අහගන්න මේක මුල ඉඳලම අහන් ඉන්න. ඒ කියන්නේ අර Tamanට මුල් එපා වෙනවා වගේ නම් අතයන්ම යන්න වීඩියෝ එක එපා බලන්න එපා. මොකද ඒ අයට ඉවසීමක් නැහැනේ. පාඩමක් කියන්න අර පොට්ටක් තේරෙනකොට තේරෙන්නේ නැත්නම් ඒ අය අතයන් දානවා නම් ඒ අය අතයන්ලා දාන්න. මොකද ඒ අයට ඉවසීමක් නැහැ. ඒ අයට කොහොමද ගොඩ යන්නත් බෑනේ. පාඩමක මොකක්ද මේක ඇතුළත් වෙන්නේ කියන එක නම් වීඩියෝ එකකින් උඩරිම බලන්න ඕනේ. මොකද මේක තියරි වීඩියෝ එකක් නේ. මුලින්දීම මේක ඔක්කොම දිනනවා නෑනේ මේ වීඩියෝ වල. නිකන් අර එකක් මොකක් හරි අඳුන්වා දෙනවා වගේ නෙවෙයි. මේව හරියට උගන්න. රසායනික බන්ධන ළමයි බන්ධන වර්ග දෙකක්. අයනික බන්ධන සහ සංයුජ බන්ධන. මෙන්න මේ බන්ධන වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ රසායනිකව බැඳෙන බන්ධන වර්ග දෙකක් තියෙනවා. අයනික බන්ධනයි සහ සංයුජ බන්ධනයි. මේක හොඳට කතා කරන්න ඕනේ මෙන්න මේ බන්ධන ගැන. අපි මුලින් කතා කරමු අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද? අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද? මීට පෙර පාඩම් වල අපි කතා කරානේ අයන ගැන. අයන. ඒ කියන්නේ ආවර්තාවකයේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන හෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සාදන්නේ අයන. ඉලෙක්ට්‍රෝන පිට කරොත් හදන්නේ කැට අයන. ඒ කියන්නේ ධන අයන. ඒව මතක් කරගන්න ඕන. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් හදන්නේ ඍණ අයන. ඒවත් ඇනායන. මේවට ඍණ අයන වලට කියනවා ඇනායන, ධන අයන වලට කියනවා කැට අයන කියලා. කැට අයන. මේ මතක් වෙන්න. ඉලෙක්ට්‍රෝන ලබාගෙන හෝ පිට කිරීමෙන් තමයි අයන හදන්නේ. කැට අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන ධන අයන වලට. ඇනායන කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන ඇනායන ඍණ අයන වලට. අපි උදාහරණයක් ගමු. සෝඩියම්. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝනීය වින්‍යාසය ලිව්වම 2 8 1. මෙයා සංයුක්තා ඉලෙක්ට්‍රෝනේ මේක. මෙයා මේක ඉවත් කරලා දානවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් නැතිවීම ධන විදියට සලකනවා. සෝඩියම් ධන 1. මේ පෙර පාඩම් වල කිව්වා මේ සෝඩියම් පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒ කියන්නේ ඒව දැන් කියලා දෙන විදියක් නැහැ. විද්‍යුත් වශයෙන් උදාසීනයි කියන්නේ මෙයාගේ වටේ තියෙන ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. ප්‍රෝටෝන ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. දැන් මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන හින්දා දැන් මේ සමස්ත පරමාණුවම ධන බවට පත් වෙනවා. එතකොට මෙයා අයනයක් වෙනවා. මේවා කලින් වීඩියෝ වලින් බලන්න. එතකොට සෝඩියම් ධන අයන. ඒක ධන අයන. ක්ලෝරින් 17 එයා 2 8 7. එතකොට මෙයා කරන්නේ මෙන්න මෙතනට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම. ඇයි මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කියන එක මම කියලා දුන්නා. ඇයි මේ ඉලෙක්ට්‍රෝන පිටින් පිට කරන්න කියන එක කියලා දුන්නා. ඒතර මෙයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතතාවය වැඩි වීම එක ඉලෙක්ට්‍රෝනයක් නිසා ක්ලෝරින් ඍණ. අන්න ඒ විදිහට ධන ආයන සහ ඇනායන සෑදීම පෙර පාඩමේ කියලා දුන්නා. දැන් මේකේ ඕන වෙන්නේ මෙන්න මේ අයන අතර හටගන්න බල ගැන කතා කරන්න. අයන අතර හටගන්නා බන්ධන ගැන කතා කරන්න. දැන් අපි මාතෘකාව ආයනික බන්ධනනේ. ආයනික බන්ධනයක් කියන්නේ ආයනික බන්ධන
අයනික බන්ධනයක් කියන්නේ ළමයි මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමකින් හරි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හරි ප්‍රතිඵල වූ අයන අතර ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හරි ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හරි ප්‍රතිඵල වූ ධන හා ඍණ අයන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල හේතුවෙන් ඇතිවන බන්ධන තමයි අයනික බන්ධනයක් කියන්නේ. මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හරි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හරි ප්‍රතිඵල හැදුනනේ ප්‍රතිඵල ලෙස ධනයි ධනායනයි ඍණායනයි අන්නේ ඍණායනයි ධනායනයි අතර ඇතිවෙන්නා වූ ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල හේතුවෙන් ඇතිවන බන්ධන තමයි අයනික බන්ධන කියලා කියන්නේ. හරි දැන් අයනික බන්ධනය කියන්නේ ඕක බව ඇත්ත. අපෙන් කොහොමද දැන් අයනික බන්ධනයක් අපි දැන් බලමු අපේ ක්‍රමයට යන්නේ කොහොමද කියන. අයනික බන්ධන ඇති වෙන්නේ ළමයි ලෝහ සහ අලෝහ අතර. අලෝහ අතර. ඒ කියන්නේ ලෝහ සහ අලෝහ අතර ඇතිවෙනා වූ බන්ධන අයනික බන්ධන. අපි අපේ නිර්වචනය. හරි ඒක ලියන්න එපා. දැන් අර පොතේ තියෙන ඉස්සෙල්ලේ කියපු එක ලියන්න. අපෙන් ඔය ලියන්න හන්නේ අපෙන් අහන්නේ අයනික බන්ධනයක් හඳුනාගන්නේ කොහොමද? අපි මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණු මේක කවුරුත් දන්නවනේ සෝඩියම් ක්ලෝරයිඩ් මේ රසායනික සංයෝජයේ නම මේක සූත්‍රය මේක ලියා ගන්න දන්නේ නැත්නම් ඒ ලියන විදියත් පෙර පාඩම් වල තියෙන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙයා ලෝහයක් නේද? මෙයා ලෝහයක්. මෙයා අලෝහයක්. අලෝහයක්. හරි. ලෝහ අලෝහ අතර බැඳීමකින් හැදෙන්නා වූ බන්ධන ආයනික බන්ධන. ලෝහ අලෝහ අතර සිදුවෙන්නා වූ බන්ධන ආයනික බන්ධන. හරිනේ? එතකොට මෙන්න මේ ටික ආයනික බන්ධන. හරිද? ලෝහ අලෝහ අතර සිදුවෙන්නා වූ බන්ධන ආයනික බන්ධන. තව බලමු මැග්නීසියම් ක්ලෝරයිඩ්. මේක ලියන විදිහක් දන්නවනේ. මෙතන ලෝහ මේක අලෝහ. ඉස්සෙල්ලා ආවර්තාවකගේ ලෝහ අලෝහ අඳුන ගන්න පුළුවන් පෙර පාඩම් වලදී කිව්වනේ. ලෝහ කවුද අලෝහ කවුද කියලා අඳුර ගන්න බැරි නම් මේක කරන්න බෑ. එහෙනම් පෙර පාඩම් වල ඔක්කොම බලලා දෙන්න. මේ ලෝහ අලෝහ අතර සිදුවෙන්නා වූ රසායනික බන්ධනය ඒක ආයනික බන්ධන. දැන් අපෙන් අහන්නේ අපිට සංයෝග ටිකක් දීලානේ බන්ධන වර්ග කුමක්ද කියලානේ අහන්නේ. ඒතර ආයනික බන්ධනයක්ද සහසංයුජ බන්ධනයක්ද කියලා ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරිනේ? ආයනික බන්ධනයක් කියන්නේ ලෝහ අලෝහ අතර ලෝහ අලෝහ එක්ක තියෙන බන්ධන තමයි ආයනික බන්ධන. උදාහරණ තමයි සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්. තව මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ්. මේකේ තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ්. ඔය බලන්න. මේක ලෝහයක් මේක අලෝහයක්. ඒක උදාහරණ ආයනික බන්ධන. ඕක තමයි දැනගන්න ඕනේ. ආයනික බන්ධනයක් කියන්නේ ලෝහවත් සහ අලෝහ අතර සිදුවෙන්නා වූ බන්ධන ආයනික බන්ධන. හැබැයි ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ඇලුමිනියම් කියන ලෝහේ බෙරිලියම් කියන ලෝහේ ක්ලෝරින් ब्रोमीन आयोडीन हाइड्रोजन මෙන්න මේ අයන මෙන්න මේවා මේ ඇවිල්ලා අයන මොන අයනද අලෝහ මේවා ලෝහ ළමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි දන්නවනේ ලෝහ ඔහොම තියෙන ඒවා බන්ධන සාධාරණ නෑනේ බන්ධන සාධාරණ නම් ඒව අයන බවට පත් වෙන්න ඕනේ මෙයාගේ අයනේ මොකද්ද සෝඩියම් ධන අයනය ඒක කොහොමද දන්නේ කලින් පාඩම ක්ලෝරින් ගෙත් කොහොමද ක්ලෝරින් ඍණායන මේ දෙන්නගේ අයන මාරු කරලා නේද මෙන්න මේම සූත්‍රය ලියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා මෙන්න මේ විරුද්ධ ආකර්ෂණයන්ගෙන් මෙන්න මේ විරුද්ධ අයනවල ඇතිවෙනා වූ ස්ථිති විද්‍යුත් ආකර්ෂණයෙන් තමයි මේ ආයනික බන්ධන හටගන්නේ ඒ කියන්නේ ලෝහ කැට අයනයක් අලෝහ ඇනායනයක් කැට අයනයක් කියන ධන අයනයට ඍණායන වලට ඇනායන කියන්නේ මේක ලෝහ කැට අයනයක් මේක අලෝහ ඇනායනයක් අතර ඇතිවෙනා වූ බන්ධන ආයනික බන්ධන. හරි. දැන් මම බලමු. මෙන්න මේ වගේ ඒවා තියෙනවා ළමයි. AlCl3
මේ ඇලුමිනියම් එක ක්ලෝරයිඩ් සම්බන්ධ වෙලා හැදෙන්නේ. ඕක කැටයනේ මොකද්ද? ඇලුමිනියම් ධන 3. මෙතන ලෝහ වලට කාණ්ඩාංකෙට දාන්නේ ලෝහ කාණ්ඩාංකය 13. ඒකෙන් 3 ඇලුමිනියම් ධන 3 ක්ලෝරින් ඍණ. එතකොට මේකේ සූත්‍රය ලිව්වම AlCl3 මේ සූත්‍ර ලිවීම පෙර පාඩමේ. එතකොට මෙන්න මෙයා මම දැන් මේ කිව්ව කතන්දරේදී ඇලුමිනියම් කියන්නේ ලෝහ කැටායනයක්, ක්ලෝරයිඩ් කියන්නේ අලෝහ ඇනායනයක්. ලෝහ කැටායනය අලෝහ ඇනායනය අතර සිදුවෙනා වූ බන්ධන ආයනික බන්ධන වේ. කවුරු හරි නම් මෙන්න මේක දැනගෙන ඒ නිර්වචනය දැනගෙන මෙහෙම කිල්ල කරොත් මේක ආයනික බන්ධනයක් කියලා ගහුවොත් උත්තරේ වැරදි. ඒක ළමයි ආයනික බන්ධනයක් වෙන්නේ නැහැ. මෙන්න මේවා උගන්වනවද දන්නෙත් නැහැ. කවුරු හරි මේවා උගන්වලා තියෙනවා නම් ඉගෙනගෙන තියෙනවා නම් ළමයි ඉතින් හොඳයි. මේවා උගන්වනවද දන්නෙත් නැහැ. පොතේත් නැහැ. හරිද? ඒ කියන්නේ පොතේ නැහැ කියලා ඉගෙන ගන්න නැතුව ඉන්න බෑ. කවුරු හරි බුද්ධිමත් ළමයෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමහර O-level ළමයිට ඉන්නවනේ බුද්ධිමත් ළමයි. ඒ ළමයි අහන්න පුළුවන් මේක පොතක තිබුණා ඇන්සර් මේක මෙහෙම සහසංජ වෙන්නේ කියන එක. ඒක වෙන්නේ මෙහෙමයි. වෙන දේ කතන්දරේ කියන්න ගියොත් ඕක දායක බන්ධන වලින් හදන සිද්ධියක් තියෙන්නේ. අර ඒක කියන්න ගියොත් A-level රසායන විද්‍යාව දක්වාම දුර යනවා. ළමයි දැනගන්න ඕන අයනික බන්ධන හදන්නේ ලෝහ ආයනයි අලෝහ ආයන අතර බන්ධනකින් තමයි. නමුත් ඇලුමිනියම් කියන ලෝහෙයි බෙරිලියම් කියන ලෝහෙයි මෙන්න මේ ඇනායනත් එක්ක හදන සංයෝග මේ අයනිකයි කියන එක දැන් මේ සහසංයුජයි කියන එක දැනගන්න. ලෝහ දෙකයි ළමයි තියෙන්නේ. ඇලුමිනියම් තුයි බෙරිලියතුයි. ඒ ලෝහ දෙක ක්ලෝරින් එක්ක බැඳුනොත්, අයඩින් එක්ක බැඳුනොත්, බ්‍රෝමීන් එක්ක බැඳුනොත්, හයිඩ්‍රයිඩ් එක්ක බැඳුනොත් හට ගන්නා වූ බන්ධන අයනික බන්ධන නෙවෙයි. ඒවා මේ සහසංයුජ බන්ධන. ඒක මතක තියෙන්න ඕන තරු ලකුණක් විදිහට දාන්න ඕන පොයින්ට් එකක්. අහන්න හිතුණු ප්‍රේපරිහරණයක් කරනට අහන්න හිතුවොත් අහන්න. අයනික බන්ධන තමයි ලෝහ අලෝහ යන අතර ඇති වෙන්නා වූ බන්ධන. හරි. එතකොට දැන් මේවත් ලෝහ අලෝහ තමයි. නමුත් මේවා සහසංයුජ බන්ධන. ඒක මතක තියෙන්න ඕන. අයනික බන්ධන වල කතාව උච්චරයි. අයනික බන්ධනයක් හැදෙන හැටි අයනික බන්ධන ඔය සිද්ධිය තමයි ඕන. අයනික කොහොමද අඳුරගන්නේ? ලෝහයක් අලෝහයක් තියෙනවා නම් අයනික බන්ධන. හැබැයි මෙන්න මේ ලෝහ දෙකට මෙන්න මේ සංයෝග හතර බැඳලා තිබ්බොත් ඒවා අයනික සංයෝග නෙවෙයි සහසංයුජ සංයෝග. ඒක තමයි මෙතනදී මට කියන්න ඕන විශේෂක කරුණ. ඕවා ඉගෙනගෙන තියෙද දන්නෙත් නැහැ. හරි. දැන් කතා කරමු සහසංයුජ සංයෝග. ඒ කියන්නේ සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. මෙන්න මේ බන්ධන වර්ගය තමයි ටිකක් අඳින්න තියෙන්නේ. සහසංයුජ බන්ධනය කියන්නේ ළමයි පරමාණු යුගල් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. එම පරමාණු අතර සිදුවෙනා වූ බන්ධන සහසංයුජ බන්ධන වේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගමු. බන්ධනයක් කියන්නේ ළමයි බැඳීමක් නෙනේ. බන්ධනයක් කියන්නේ බැඳීමක්. දෙන්නෙක් අතර බන්ධනයක් ඇති වෙන දෙන්නෙක් ඉන්න ඕනේ දෙන්න හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ නේ. තනියෙන් බන්ධන හදන්න බෑනේ. සහසංයුජ බන්ධනය කියන්නේ අපි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා හිතමු. මේ මම ඉන්නවා. මේ තව එක්කෙනෙක් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්නකොට මුදල් අපි දෙන්නම හවුලේ දාලා නේද මේ පටන් ගන්න. ඒක එතකොට බැඳීමක් ඇති වෙනවා. හවුලේ තියාගත්තම බැඳීමක් ඇති වෙනවා. එතකොට සහසංයුජ බන්ධනවත් හදන්නේ මුදල් නෙවෙයි මේවයි තියෙන ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමකින් තමයි බන්ධන හදන්නේ. මම කලින් කිව්වා බන්ධන හදන්න සහභාගී වෙන්නේ සංයුක්තාකවචයේ ඉලෙක්ට්‍රෝන කියලා. හරි. අපි දැන් කතන්දරේ බලමු. අපි යමු මෙන්න මේක F2 ෆ්ලුෝරින්. F2 කියන්නේ ෆ්ලුෝරින්. මෙයා ඇවිල්ලා පරමාණුවක් නෙවෙයි මෙයා අණුවක්. හරිද? මෙයාගේ පරමාණුව මොකද අපි ආවර්තාවකුවේ තියෙන F2 කියලා නෙවෙයි F කියලානේ. අන්න F ලා දෙන්නෙක් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. F ලා දෙන්නෙක් එකතු වෙලා තමයි මෙන්න මේ අණුව හැදෙන්නේ. එහෙනම් අපි මේ F අණුව ගලව ගමු. මෙයා දෙන්නෙක් විදිහට ඉන්නේ. හරි.
එතකොට අපි මෙයාගේ න්‍යෂ්ටිය මෙහෙම රවුම් කරමු. මෙයා න්‍යෂ්ටිය ඇතුලේ තමයි න්‍යෂ්ටියක් තියෙනවනේ. එතකොට අපි F ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නත් ඕන. F ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න නම් F ඉන්න කන දැම්ම ගන්න ඕන. F9 එතකොට 2 7. හරි. 2 7. ඒ කියන්නේ අපිට බන්ධන සහසංයෝජ බන්ධන සාපන් කියනකොට බලන්නේ මෙන්න මේ සංයුක්තා කවචය ගැන විතරයි. මේ කවචය වැඩක් නැහැ. සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. අපි සාමාන්‍ය අරන්දිනකොට නම් ඉලෙක්ට්‍රෝන කවච ඔක්කොම අඳිනවනේ. මේ බන්ධන පාඩමේදී හදන්න ඕන ඉලෙක්ට්‍රෝන කවචයේ අන්තිම කවචය විතරයි අඳින්න ඕන. අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ළමයි ඉලෙක්ට්‍රෝන දැමීමේදී දාන්නේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ මෙන්න මේ තැන් වලින් දාන්නේ. මේ ඉරිවිදින් නෙමෙයි. උඩින් දානවා ඊට හරි සිරස්ව පහලින් දානවා මෙන්න මේ අර ලම්බ වෙන ආකාරයට තමයි දාන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන දෑම සිදු කරන්නේ යුගල් වශයෙන්. ඉලෙක්ට්‍රෝන යෙදීම සිදු කරන්නේ යුගල් වශයෙන්. දැන් 9 දෙනෙක් ඉන්නෝනේ. යුගල් වල දැම්මම ඉලෙක්ට්‍රෝන මෙන්න මේ තිත් වලින් තියන්නේ ළමයි. මේ තිත්. ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මා. දැන් 6ක් දාලා ඉවරයි. තව එකක් ඉතුරුයි. ඉතින් ඒකෙදී එකයි තියන්න වෙන්නේ. කොහොම තියන්නේ? තව F90ක් ඉන්නවනේ ළමයි. F අවුරු දෙකක් ඉන්නේ. ඕන්න right. මොනත් අනිත් F අවුරත් මම ඇඳගත්තා. දැන් කොහොමද බන්ධනයක් හදන්නේ? සහ සංයුජ බන්ධන. ඔන්න සහ සංයුජ බන්ධන කියනකොට මට කියන්න අමතක වුණා සහ සංයුජ බන්ධන හදන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තබා ගැනීමෙන්නේ. අලෝහ ධන අලෝහ අතර ඇතිවෙන්නා වූ බන්ධන සහ සංයුජ බන්ධනය. F2 කියන්නේ අණුවනේ. අලෝහය F අලෝහයත් F. මෙන්න මේ දෙන්න අතර සිදුවෙනා වූ බන්ධනෙන්නේ මෙයා හැදෙන්නේ. අලෝහ අතර ඇතිවෙනා වූ බන්ධන සහ සංයුජ බන්ධන. අලෝහ අතර ඇතිවෙනා වූ බන්ධන සහ සංයුජ බන්ධන. හරිනේ? අලෝහ අතර ඇතිවෙනා වූ බන්ධන සහ සංයුජ බන්ධන. හරි. එතෙන්දිම මේකත් කතා කරමු. ඇමෝනියම් කියන කැටායනට මෙන්න මේක අලෝහයක්නේ. මෙන්න මේ අයනයට බැඳෙනවා නම් ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් වගේ ඒවා අලෝහ මේ ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් බ්‍රෝමයිඩ්, ඇමෝනියම් අයඩයිඩ් කියන ඒවා ළමයි අලෝහ වුණාට ඒවා සහසංයෝජන බන්ධන නෙවෙයි සාදන්නේ අයිනික බන්ධන. උදාහරණයක් විදිහට අපෙන් අහන්න පුළුවන් ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනකක්ද? සහසංයෝජ බන්ධනයක්ද අයිනික බන්ධනයක්ද? අපි කොහොමද කියන්නේ මේක අලෝහයක් මෙයත් අලෝහයක් අතර සිදුවෙන්නා වූ බන්ධන සහසංයෝජ බන්ධන වේ. එහෙනම් මෙයා සහසංයෝජ බන්ධනයක් කියලා කිව්වම හරිද? නෑ. අරගෙත්තර ඇලුමිනියම් බෙරිලියම් තිබ්බට එයාලා ලෝහ වුණාට ඇලුමිනියම් මේක ක්ලෝරින් බඳුනේ ලෝහ අලෝහ වුණාට නමුත් ඒක අයිනික බන්ධනයක් උන්නේ නැහනේ. ඒ වගේ ඇමෝනියම් කියන අයනෙත් එක්ක මෙන්න මේ ක්ලෝරින් බ්‍රෝමින් බැඳලා තිබ්බොත් ඒක ළමයි වැටෙන්නේ අයිනික බන්ධන පැත්තට. සහසංයෝජ පැත්තට නෙවෙයි. අනෙක් සෑම ලෝහ මේ අලෝහ බන්ධන සහසංයෝජ බන්ධන වේ. ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් බ්‍රෝමයිඩ්, ඇමෝනියම් අයඩයිඩ් කියන ඒවා අයිනික බන්ධන පැත්ත තමයි වැටෙන්නේ. ඒක තරු ලකුණක් දාලා මතක තියාගන්න. මෙයත් එක්ක මෙන්න මේ අයනයත් එක්ක මේකට කියන්නේ ඇමෝනියම් අයනය. ඇමෝනියම් අයනයත් එක්ක ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් වගේ ඒවා බැඳලා තිබ්බොත් ඒක සහසංයෝජ බන්ධනයක් නෙවෙයි. ඒක අයනික බන්ධනයක් කියන එක මතක තියෙන්න ඕන. ඊට පස්සේ මම කතා කරා ඉස්සෙල්ලා ඇලුමිනියම් ක්ලෝරයිඩ්, බෙරිලියම් ක්ලෝරයිඩ්, ඇලුමිනියම් එක්ක ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් බැඳලා තිබ්බොත් ඒවා අයනික බන්ධන නෙවෙයි. ඒවා සහසංයෝජ බන්ධන පැත්තට වැටෙන්නේ කියන එක හොඳට අවබෝධයෙන් මතක තියෙන්න. මොකද ඒ තැන් දෙකනේ වෙනස් වෙන්නේ. ඒ තැන් දෙකෙන් ප්‍රශ්න අහන්න
පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ වෙනස් වීමෙන්නේ අපි ඕන අහන්න. අපි වෙනස් වීම දන්නේ නැත්නම් වැඩක් නැහැ නේ. වෙනස් වීම තමයි දැනගෙන තියෙන්න ඕන. අපෙන් අන්න ඒ වගේ මිස් වෙන තැන තමයි පේපර් එකට අහන්නේ. ඉතින් ඒවා දැනගෙන තියෙන්න ඕන. හරිනේ? මොන දැන් මම සායෝජ්‍ය බන්ධනයක් කිව්වා. සායෝජ්‍ය බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තබා ගැනීම නැති වෙන්නා වූ බන්ධන. ඒක තන්දරේ හරි. අරක මං කිව්වේ සායෝජ්‍ය බන්ධනයක් අයනික බන්ධනයක් වෙනස පතහා ගන්න. අර අපේ නිගමන වලින් පිටපණින ඒවා. ඒ කියන්නේ ලෝහ අතර සිදුවෙන්නා වූ බන්ධන සායෝජ්‍ය බන්ධන. නමුත් අර ඇමෝනියම් අයනත් එක්ක මෙන්න මේ අයන සම්බන්ධ වුණොත් ඒව වෙඩෙන්නේ අයනික බන්ධන වලට. ඒක මතක තියාගන්න. හරි. ඒව දැන් ඔයාලා ළමයි ඉගෙනගෙන තියෙනවද? ඉගෙන ගත්තද? දන්නේ නැහැ. ඉතින් ඒව දන්නේ නැහැ මම. දැන්වත් ඉගෙන ගන්න. හරිනේ? ඊට පස්සේ මෙන්න මේ බන්ධනයක් සාදන්නේ මෙන්න මේ අණු දෙක මෙන්න මේ සංයුක්තා කවචයේ අපි බන්ධන සාධනකොට කිව්ව මේ සංයුක්තා කවචයේ අට සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ ස්ථායි වින්‍යාසය සාදා ගන්න ආකාරයට හවුලේ තබා ගැනීමෙන් තමයි බන්ධන හදන්නේ. මෙතන හවුලේ තබා ගැනීමෙන් කිව්වේ සාමාන්‍ය බන්ධන හතරෙන්. එතකොට දැන් මෙතන මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඒ කියන්නේ සංයුක්තා ඉලෙක්ට්‍රෝනය 7ක් තියෙනවා. මෙයා කරන්නේ මෙයාගේ තව එක වගේ අණු දෙකක් නේ තියෙන්නේ. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් තව මෙයාගේ අට කරගන්න තව ඉලෙක්ට්‍රෝනයක් ඕන. ඒ කියන්නේ මෙයා කරන්නේ ඒක මෙයාගෙන් ඉල්ලන්නේ නැහැ. මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙකුයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙකුයිත් එක්ක හවුලේ තියාගන්නවා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දෙනවා, මෙයා ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දෙනවා. මේ දෙන්නම ගන්නෙ නෑ මේ දෙන එක. හවුලේ තියාගන්නවා. එතනින් බන්ධනයක් හදනවා. ඒ කියන්නේ ළමයි දැන් ණයට දීමක් නෙමෙයි. ඒ කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝනේ මෙයාට දෙනව නෙවෙයි. මෙයාත් එක්ක ඉලෙක්ට්‍රෝනය බන්ධනය හවුලේ තියාගන්නවා. ඒ කියන්නේ තම දෙන්නටම අයිති. එක්කෙනෙකුට හරියට අයිති කියලා කියන්න බෑ. දෙන්නටම අයිති. හරි මැදින් මේ දෙන්න තියාගෙන ඉන්නවා. අපි එහෙම රූප තරහන් වල අඳිමු. මෙන්න මෙහෙම අඳිමු. හරිද? දැන් මෙයා අට කර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 8ක් පිරෙන්න ඕනේ. මේ දෙන්නගෙම 8ක් පිරෙන විදියට තමයි බන්ධන හැදෙන්නේ. දැන් ඔන්න F ලා දෙන්නම ඉන්නවා. හරිද? අවසාන ශක්ති මට්ටමේ අට කරගන්න ඉලෙක්ට්‍රෝනය ඉන්න ඕනේ. එහෙනම් මෙයාගෙන් එකක් මෙයත් එක්ක කතා කරගන්නවා මෙතෙන්ට දෙනවා. එකක් දෙනකොටම මේ ඇයි දෙන්න හවුලනේ. මෙයාගෙන් එකක් දෙනවා. අන්න right. එකක් දුන්නොත් මෙයාගෙන් එකක් දෙනවා. හරි. එතන අපිට ඕන වෙන්නේ එකයි නෙමෙයි. මෙතනට ඕන වෙන්නේ එකයි. හරි. මෙයා එකක් දීලා මෙයාත් එකක් දීලා ඒක හවුලේ තියාගත්තා. දැන් ඉතුරු ඉලෙක්ට්‍රෝන දැන් මෙතන එකක් ගත්තට පස්සේ නම් මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් ඉතුරුයිනේ. ඒ 6 දාන්න ඕනේ මේ. ඉලෙක්ට්‍රෝන 6 දාන්න යුගල වශයෙන්. මෙයාගේ ඉතුරුයි 6 දාන්න ඕනේ යුගල වශයෙන්. ඔන්න හරි. ඔන්න ඉලෙක්ට්‍රෝන දැම්ම යුගල වශයෙන්. හරිනේ? ඉලෙක්ට්‍රෝන යුගල වශයෙන් දානකොට මේ ආකාරයෙන් රවුමට දාන්න මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගත් ඉලෙක්ට්‍රෝන දෙක. මෙයාගෙන් එකක් දුන්නා, මෙයාගෙන් එකක් දුන්නා, ඒ දෙක හවුලේ. හරි මැද. ඒ කියන්නේ ළමයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මේ ඉලෙක්ට්‍රෝන අයිති නැහැ, දෙන්නටම සමසේ අයිති. ඔන්න. එතකොට දැන් මේක මේ දෙන්නටම අර A ඡේදනය B අපි කතා කරලා තියෙන මතකද කුලකවල. A ඡේදන B කියන්නේ ඡේදනය වෙලා කියන දෙන්නටම අයිති කියන එකනේ. මේකෙත් දෙන්නටම අයිති. ඔන්න මේක මෙන්න මේ විදිහට රවුම ගහන්න. ඒ කියන්නේ මෙන්න මේ ටික දෙන්නටම අයිති කරන්න. ඔන්න ඔහම රවුම අඳින්න. මේ කියන්නේ හරි රවුමට එන අඳින ළමයි ලස්සනට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන දෙක රවුම මත පිහිටලා තියෙනවායි කියලා මේ පෙන්නලා තියෙන්නේ. කවචේ මේ රවුම කියන්නේ හරිද? මේ දෙන්නටම අයිති විදිහට මේ මැදින් ඇඳලා පෙන්නලා තියෙනවා. මෙන්න මේකට තමයි සහසංයෝජ බන්ධනයක් කියන්නේ. මෙන්න මෙතෙන්ට තමයි සහසංයෝජ බන්ධනය කියන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තබා ගැනීම නැති වෙන්නා වූ බන්ධන සහසංයෝජ බන්ධන. හරි. ඔය F2 අණුවට ඇන්නේ දැන් අපි අණුමු නයිට්‍රජන් අණුවට. නයිට්‍රජන් අණුවට නයිට්‍රජන් N2 තමයි මේක ගෑස් එකක් මේක අණුවක්. වායුවක් නේ අණුවක්. හරිද? මෙයා හැදෙන්නේ කොහොමද? නයිට්‍රජන් පරමාණු දෙකක් එකට එකතු වෙලානේ. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද? 2 5නේ. මේවා දැනගෙන තියෙනවා. 7යි නයිට්‍රජන් කියන එකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිනකොට 2 5.
කොහොමද අඳින්නේ? ඔන්න නයිට්‍රජන් පරමාණුව අපිට දැන් මේ ඉලෙක්ට්‍රෝන කවච වැඩක් නැහැ. අපිට ඕන අන්තිම කවචනේ. අන්තිම කවච ඉලෙක්ට්‍රෝන ටික දාන්න. ඔන්න ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. යුගල් දෙකක් දාන්න පුළුවන්. තනි ඉලෙක්ට්‍රෝනයක් දාන්න පුළුවන්. ඔන්න අනිත් නයිට්‍රජන්. මේ පැත්තේ නයිට්‍රජන්. ඒකේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. හරි. දැන් N2 අණුව හැදෙන්නේ මුන් දෙන්න හවුලේ ඇඳිලානේ. මුන් දෙන්න සෙට් වෙන්න ඕන කොහොමද? සෙට් වෙන්නේ මෙන්න මේ සංයුක්තා කවචයේ ස්ථායි වීම පිණිස. එතකොට පහ ස්ථායි වෙන්න නම් ළමයි මෙයා 8 කරගන්න ඕන. පහ 8 කරගන්නම් 3ක් එක්ක තමයි බැඳෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 3ක කතන්දරයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙයයිතුයි මේ නයිට්‍රජන්තුයි මේ නයිට්‍රජන් පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන 3ක් ඕන. මෙයාට 3ක් ඕන 8 කරගන්න, මෙයාටත් 3ක් ඕන 8 කරගන්න. ඒ හින්දා මෙයා මේ ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගෙන හදනවා. ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා තනි තනියෙන්. ඇයි මේ 8 කරගන්න 3ක් ඕන නිසා. ඔය නයිට්‍රජන් පරමාණු දෙක ඇඳා හවුලේ තබා ගැනීම මැද වදින්නේ. ඒ කියන්නේ පරමාණු දෙක අතර මැදින් අපි පෙන්වන්නේ. ඔන්න එතකොට ළමයි මෙයා 3ක් ඕනනේ. දැන් මෙයා 8 කරගන්න නයිට් එකක් ඕන. මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තබා ගන්න දෙනකොට මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තබා ගන්න දෙනවා. හරිනේ. ඔන්න දුන්නා. ඒතකොට මෙයා 3ක් ඕනනේ. මෙයාගේ 3ක් එක්ක තමයි හවුලේ තියාගන්නේ. මේ නයිට්‍රජන්ගේ 3ක් මේ නයිට්‍රජන්ගේ 3ක් එක්ක හවුලේ තියාගන්න. එතකොට මෙයාගේ එකක් දුන්නා. ඒක දෙනකොට මෙයාගේ එකක් දුන්නා. තව මේ පැත්තේ එක්කිනාගෙන් එකක් දුන්නා. ඒක දෙනකොට මේ පැත්තේ එක්කිනාගෙන් එකක් දුන්නා. මේ පැත්තෙන් එකක් දුන්නා. ඒක දෙනකොට මේ පැත්තෙන් එකක් දුන්නා. හරිනේ. මෙයාගෙන් 3ක් දුන්නා. මෙයාගෙන් 3ක් දුන්නා. හැබැයි ණයට දීමක් නෙවෙයි. හවුලේ තබා ගැනීමක් තමයි. මෙයා 3ක් දෙනකොට මෙයා 3ක් දෙනවා. ඒක හවුල්. ඒතර මේ මෙයාගෙන් දීපු එක මේ ඉලෙක්ට්‍රෝන මෙයාගෙන් දීපු එක. මේක මෙයාගෙන් දීපු එක මේක මෙයාගෙන් දීපු එක. මේක මෙයාගෙන් දීපු එක මේක මෙයාගෙන් දීපු එක. එහෙම. හවුලේ තියාගන්න කරන්නේ. මෙයා එකක් දෙනකොට මෙයා එකක් දෙනවා. ඒ කියන්නේ මෙයා දෙකක් දුන්නොත් මෙයා දෙකක් දුන්නම නෙමෙයි. මෙයා එකක් දෙනකොට ඒ අතරට මෙයා එකක් දෙන්න ඕන. මෙයා එකක් දෙනකොට මෙයා එකක් දෙන්න ඕන. එහෙමයි යන්නේ. එතකොට මෙතන දැන් ඉලෙක්ට්‍රෝන යුගල් 6 හරි. ඔන්න හරි. දැන් එතකොට නයිට්‍රජන්ගෙන් කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3ක් බන්ධන සහභාගීවීමට භාගාදී වුණා. තව ඉතුරු කීයක්ද? 2ක්. මේ දෙක තියන්න. මේ අයගෙනුත් 2ක් ඉතුරුයි යුගල වශයෙන් තියන්න. එතකොට ළමයි මෙන්න මෙහෙම රවුම් කරන්න. මේ කෑල්ල දෙන්නටම අයිති. මේවා මේ නයිට්‍රජන්ට අයිති ඒවා. මේවා මේ නයිට්‍රජන්ට අයිති ඒවා. මේවා දෙන්නටම අයිති. කාටද අයිති කියන්න බෑ. දෙන්නටම හරියටම අයිති. එතකොට බලන්න මේ නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද කියලා. අෂ්ටකයේ සම්පූර්ණ වෙලාද බලන්න. අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදිහනේ බන්ධන හදන්නේ. මේ නයිට්‍රජන්ගේ 8 සම්පූර්ණ වෙලාද බලන්න වටේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ. මේ රවුමේ 8යි. මේ මෙතන තියෙන 6ත් මෙයාටත් අයිති, මෙයාටත් අයිති. මෙයාට අයිති නම් මෙයාට ඒක ගණන් කරන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අන්න හරි. දැන් මෙයාට බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි දෙන්නටම 8 8 තියෙනවා. හරි. අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට බන්ධනය ඇදලා සහභාගී වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි යන්නිමු ඔක්සිජන් අණුව. ඔක්සිජන් අණුව මේ සියල්ල දැනගෙන තියෙන්න ඕන. අවබෝධයෙන් දැනගෙන තියෙන්න ඕන. ඔහේ තියන්න කටපාඩම් කරන්න නෙමෙයි අවබෝධයෙන් තියෙන්න ඕන. සාගත බන්ධනයක් කියන්නේ අලෝහ අලෝහ අතර ඇති වෙන්නා වූ බන්ධන. හැබැයි අප වෙනස් වෙන ඒවා දෙයක් තියෙනවා. ඒ වෙනස් වෙන එක මම කිව්වා. දැන් ඔක්සිජන් O2 අණුව අතර ඇති වෙන්නේ. O2 කියන්නේ O පරමාණු දෙකක් කියලා දන්නවා. O පරමාණුගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 6. ඔන්න මේ ශක්ති මට්ටම වැඩක් නැහැ. අවසාන ශක්ති මට්ටමයි ඕන. ඒ කියන්නේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝනයි ඕන. ඒක යුගල් වශයෙන් පුරවනවා. ඔන්න මෙතනත් න්‍යෂ්ටිය මේ ඔක්සිජන් අවසාන ශක්ති මට්ටම. හරි. දැන් මෙයා අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන 2යිනේ ඕන. ඒ කියන්නේ මෙයාගෙන් දෙකක්
හවුලේ ගන්නවා මෙයාගෙන් දෙකක් හවුල් කරගෙන මැදට හවුලේ තියාගන්න. ඒ කියන්නේ මෙයාගෙන් දෙකක් දෙනකොට මෙයාගෙන් දෙකක් දෙනවා. දෙන්නටම දෙක දෙක ඕන. ඉඳා ඔන්න ඔක්සිජන් මෙන්න අනිත් ඔක්සිජන් හවුලේ තබා ගැනීමට ඉලෙක්ට්‍රෝන දෙකයි ඕන. මේ හවුලේ තබා ගැනීමේ ඉලෙක්ට්‍රෝන ගන්න හොයාගත්තා නම් ඇඳ ගන්න පුළුවන්. මෙයා එකක් දෙනකොට මෙයා එකක් දෙනවා. මෙයා දෙන්නේ දෙකයි, මෙයාත් දෙන්නේ දෙකයි. ඒතකොට මෙයාගෙන් දෙකක් දෙනකොට මෙයාගෙන් දෙකක් දෙනවා. ඔන්න මෙයාගේ අනිත් එක දුන්නා. මෙයාගෙන් අනිත් එක දුන්නා. මෙයාගෙන් මේක දුන්නකොට මෙයාගෙන් මේක දුන්නා. මෙයාගෙන් මේක දෙනකොට මෙයාගෙන් මේක දුන්නා. හරිනේ? හරි. ඔන්න. හරිනේ? එතකොට ඔබ පැහැදිලි වෙන්න පොඩ්ඩක් මම වෙන පෑනකින් භාවිතා කරන්න බලමු. වෙන පෑනක් නෑ වගේ. නෑනේ නම. තියෙනවා. ඔන්න බලමු මේක. ඒ කියන්නේ මෙයාගෙන් දෙන ඉලෙක්ට්‍රෝන කළු පෑනෙන් තියෙනවා. මෙයාගෙන් දෙන ඉලෙක්ට්‍රෝන නිල් පෑනෙන් තියෙනවා. ආයි මෙයාගෙන් දෙන ඉලෙක්ට්‍රෝන කළු පෑනෙන් තියෙනවා. මෙයාගෙන් තියෙන ඉලෙක්ට්‍රෝන නිල් පෑනෙන් තියෙනවා. හරි. දැන් මෙයා එකක් දුන්නා මෙයා එකක් දීලා මෙයා එකක් දුන්නා මෙයා එකක් දීලා. ඒතර මෙයාට තව ඉතුරුයි කීයක්ද? ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 2යි දුන්නේ. තව 4ක් ඉතුරුයි. ඔන්න. එයාගේ 4 දැම්මා. එයාගේ 2යි දුන්නේ. මෙයාගේ 4ක් ඉතුරුයි. ඔන්න දැන් රවුම් කරන්න. ඔන්න රවුම් කරා. මේවා කාටවත් හරියටමයි දින දෙන්නටමයි. එතන බලන්න වටේ ඉලෙක්ට්‍රෝන 8ක් නැද්ද කියලා. 1 2 3 4 5 6 7 8යි. එයාටත් 8ක් තියෙනවා. මෙයාට 1 2 3 4 5 6 7 8යි. එයාටත් 8ක් තියෙනවා. දෙන්නගෙම 8 සම්පූර්ණයි. දෙන්නගෙම 8 සම්පූර්ණයි. ඉතින් ඔන්න ඔක්සිජන් අණුව ඇඳ දැන් නයිට්‍රජන් අණුව ඇඳ ෆ්ලෝරින් අණුව ඇඳ. හරිනේ? ඒ ටික ඇඳා ඔන්න ඔය විදිහට සමහර ලාට ඇඳින්න අහවි. ඊට පස්සේ අපි අඳිමු ඇමෝනියා කියන අණුව. මෙන්න මේ ඇමෝනියා කියන අණුව. NH3 මේකේ තියෙන පරමාණු මොනවද? නයිට්‍රජන් පරමාණුවක් ඉන්නවා. හයිඩ්‍රජන් පරමාණු 3ක් ඉන්නවා. හයිඩ්‍රජන් පරමාණු 3ක් ඉන්නවා. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 5 මෙයාගේ නම් කොහොමත් 1යි. හයිඩ්‍රජන් කියන්නේ පළවෙනි එකනේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. මෙයා ඇඳම මෙයා නයිට්‍රජන් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. ඒ 5 ඔන්න 5යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. මෙයා ළමයි මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මෙහෙම. NH3 CH4 PCl3 carbon dioxide sulfur dioxide එහෙම තියෙනකොට මෙන්න මේ ගොඩක් තියෙන එක තියෙන්නේ. මෙන්න මේ අංක වැටලා තියෙන්නේ. එයා ඉන්නේ වටේට. කවදාවත් හයිඩ්‍රජන් නම් මැද පරමාණුවක් වෙන්නේ නැහැ. එයා වටේමයි. මෙහෙම තිබ්බම මෙන්න මේ ඉලක්කම් වැටලා ඉන්න කට්ටිය තමයි මේ වටේට ඉන්නේ. ඒ කියන්නේ මෙයා නායකයා. නයිට්‍රජන් කියන එක්කෙනා නායකයා. එයා වටේ තමයි හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් බැඳිලා තියෙන්නේ. නයිට්‍රජන් මැදි කරගෙන හයිඩ්‍රජන්ලා ඉන්නව වටේට. ඔන්න. තමයි මේ වටේට අඳිනකොට අර මං කිව්ව විදිහට ලම්බ වෙන විදිහට අඳින්න. මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට දැම්මම කමන්නේ මේ අර මේ මුල්ල එහෙම දාන්න එපා. එහෙම දාන්න ඒවා තියනවා මේ එහෙම දාන්නත් අඳින්න පුළුවන්. ඒව තමයි හරි හැඩේනේ. ඒ කියන්නේ හරි හැඩේ දන්නේ නැති නිසා තමයි අපි එහෙම අඳින්නේ. අපිට අඳින්න වෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ ජලාණුව වගේ ඒවයි අඳින්න වෙන විදිය තියෙනවා. ඒ විදියට මේක අඳින්න. ඒකෙදිත් මේ බලන්න මේ හයිඩ්‍රජන් කියන H2 මෙයා අනිවාර්යෙන් ඉලක්කම වැඩි එක තමයි වටේට ඉන්නේ. අනිත් එක්කෙනා තමයි මැදි කරගෙන ඉන්නේ. මේ මැදට දාන්න ඕන එක්කෙනා හොයාගන්න මේ අංක වැඩියෙන් තියෙන එක්කෙනා තමයි වටේට ඉන්නේ. මැද ඉන්නේ අනිත් එක්කෙනා. මේ මධ්‍ය පරමාණු තෝරන්න ළමයි නොඑක ආකාරයේ ක්‍රම තියෙනවා. මේ අපේ සිලබස් එකට ඔහොම හිතාගත්තම ඇති.
හරිද? කවදාවත් හයිඩ්‍රජන් කියන එක්කෙනෙක් මැදකට සෙට් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එතකොට හයිඩ්‍රජන් අණුව අපි දැන් නිල් පෑනෙන් අඳිමු. හයිඩ්‍රජන් අණුව නිල් පෑනෙන් අඳිමු. මේ හයිඩ්‍රජන් එයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ ඒ වගේ තුනක් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ලා මෙතන මෙයත් එක්ක බන්ධනයට සහභාගී වෙන්න ඒ වගේ තුනක් තියෙනවා. හරිනේ? බෝල තුනක්. ඒ නයිට්‍රජන්ට හයිඩ්‍රජන්ලා තුන් දෙනෙක් ඉන්නවා. එතකොට නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නත් ඕන. හයිඩ්‍රජන්ගේ ස්ථායි වින්‍යාසය වෙන්නත් ඕන. අර මම කිව්වනේ හයිඩ්‍රජන් කියන එක්කෙනාගේ ස්ථායි මම කිව්වා 2 කියන එක ස්ථායි 8 කියන එක ස්ථායි කියලා. ඒ කියන්නේ 2 කියන්නේ පළවෙනි කවචේ විතරක් තියෙන ඒවා. පළවෙනි කවචයක් විතරක් තියෙන ඒවායි 2 ස්ථායි. ඒ කියන්නේ හයිඩ්‍රජන් හීලියම් කියන දෙන්නට විතරයි ඒක අයිති වෙන්නේ. ඒ දෙන්නගේ 2 පිරුණම ස්ථායි. හයිඩ්‍රජන් 2. එතකොට හයිඩ්‍රජන් බලන්න එහා කවච කොහොම හරි 2 කරගන්න. මෙතන බලන්න මේ නයිට්‍රජන් මෙතන 5යි. මෙයාගේ 8 සම්පූර්ණ කරන්න 3ක් ඕන. ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්න ඕන. හවුලේ තියාගන්න බලන්න 3 දෙනෙක් ඉන්නවා. හරි. මෙන්න 3 දෙනෙක් ඉන්නෝනේ. හයිඩ්‍රජන් මෙයාගේ එකක් මෙයාට දෙනවා. මෙයාගේ එකක් මෙයා ගන්නවා. මෙයාගේ එකක් මෙයාට දෙනවා. මෙයාගේ එකක් මෙයා ගන්නවා. අන්න ඒ විදිහට හවුලේ තියාගන්න. ඕන නයිට්‍රජන් නයිට්‍රජන් බලු පෑනෙන් ඉඳලා තියෙන්නේ. නයිට්‍රජන් හයිඩ්‍රජන්ලා ඉන්නවා 3 දෙනෙක්. ඔන්න හයිඩ්‍රජන් දැම්මා. මෙතනත් හයිඩ්‍රජන් දැම්මා. මෙතනත් හයිඩ්‍රජන් දැම්මා. නයිට්‍රජන් මේ හයිඩ්‍රජන්ට හයිඩ්‍රජනුත් එක්ක බන්ධන සාධන හදන්න. හරිද? නයිට්‍රජන්ගේ බන්ධන සාධන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඉන්නේ. ඒතර මේ නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්න ඕන. හවුලේ තියාගන්නකොට මෙන්න මේ නයිට්‍රජන්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. එතකොට හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනේ හයිඩ්‍රජන් දෙනවා. නයිට්‍රජන්ගේ නිල් පාට, නයිට්‍රජන්ගේ මේ කළු පාට. ඔන්න නයිට්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දුන්නා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දුන්නා. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දුන්නා. දැන් නයිට්‍රජන්ගේ මෙතන 5යිනේ. 8 කරගන්න ඕනේ. තව 3ක් කොහොම හරි දායක 3ක් දීලා 3ක් ගන්නගෙන ඒක Tamanට ගන්න නැහැ. බන්ධනයේ සාදා ගන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. මෙයයි 3යි හයිඩ්‍රජන්ගෙන් 3 හවුලේ තියාගන්න. ඔන්න හයිඩ්‍රජන්. එතකොට දැන් බලන්න මෙයාගෙන් එකක් දුන්න මේ හයිඩ්‍රජන්ගේ එක. නයිට්‍රජන් එකක් දුන්න. ඒතර නයිට්‍රජන්ගේ 5ක් තිබුණා අවසාන ශක්ති මට්ටමේ. දැන් 3ක් දුන්නා මේ අර බන්ධන හදන්න. ඒ කියන්නේ අයිති නෑ බන්ධනය හදන්න දුන්නා. Tamanට අයිති වෙලා ඉතුරු වෙලා තියෙන දැන් 2යි. මේ දෙක ඔහම තියුවා. එතකොට මේක මේ ඉලෙක්ට්‍රෝනේ කාටවත් සමසේ අයිති නෑ. අයිති එන්නේ ඒ කියන්නේ බන්ධනයටයි අයිති. ඔන්න හයිඩ්‍රජන් බන්ධනයක් හදාගත්තා. මෙයත් බන්ධනයක් හදාගත්තා. මෙයත් බන්ධනයක් හදාගත්තා. මේක ඕන්න ඔහම දෙන්නු. ඒ කියන්නේ මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නටම අවදි. මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ දෙන්නටම අයිති. මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ දෙන්නටම අයිති. නයිට්‍රජන් ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක ඒ බන්ධනයට දායක නොවුණු ඉලෙක්ට්‍රෝන දෙක නයිට්‍රජන්ට විතරයි අයිති. නයිට්‍රජන්ගෙන් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන 5ක් තිබ්බා. 3ක් ඕන නිසා මෙයාට 3ක් ගැනීමක් නෙවෙයි සිදු කරන්නේ. මෙයාගේ 3ක් දීලා මෙයාගේ 3කුත් එක්ක බන්ධනයක් සෑදෙන. ඒ කියන්නේ හවුලේ තියාගන්න. මේකයි මේ කළු එක නයිට්‍රජන්ගෙන් ආපු එක මේ හයිඩ්‍රජන්ගෙන් ආපු එක නිල් එක. ඒක මොකක්ද කරලා තියෙන්නේ? හවුලේ තියාගෙන මේ මෙතන අතර හවුලේ තියෙන්නේ. කාටවත් සමසයයි නෑ. හවුලේ තියෙන්නේ මේ දෙක විතරයි මෙයාටයි. ඔන්න ඕම බන්ධනයේ සෑදීම තමයි සහසංජ බන්ධනයකින් මේ ඇමෝනියා කියන අණුව සෑදෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට දැන් අපි බලමු CH4 මේක ඇවිල්ලා මීතේන් අණුව. ඕකේ කොහොමද තියෙන්නේ? කාබන් පරමාණුවක් තියෙනවා, හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. හරිද? කාබන් පරමාණු අඳිමු මේ කළු පෑනේ. කාබන් පරමාණුව කියන්නේ 6. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. ආයෙ කොහොමද ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. එතකොට මෙයා කාබන් මේ සංයුක්තය වැඩන්නේ අවසාන කවචය තමයි ඕන.
අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි තියෙන එක යුගල වශයෙන් දැම්මා. මෙයාගේ 4යි තියෙන තව 4ක් ඕන. අෂ්ටකය සම්පූර්ණ වෙන්න බෑ. අෂ්ටකය සම්පූර්ණ කරන්න තව 4ක් ඕන. 4ක් දෙන්නේ නැහැ. මෙයාගේ 4ක් එක තව 4ක් අරගෙන බන්දීමක් ඇති කරන්නේ. මෙයාගේ 4කුයි තව 4කුයි අරගෙන එතන මැද බන්ධනයක් හදාගන්න. හරි. මෙයාගේ 4කට තව 4ක් මෙතන ඉන්නවනේ මේ හයිඩ්‍රජන්ලා අපි ඉපෑණෙන් අඳින්නේ. ඔන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනය. ඒ වගේ 4ක් ඉන්නවා. ඔන්න බෝල 4ක් අඳින්න ඕන. බෝල 4ක් මෙන්න හයිඩ්‍රජන් 4ක් ඉන්නවා කියමු. හයිඩ්‍රජන් 4ක් ඉන්නවා. හරිද? ඕක දැන් කොහොමද අඳින්නේ? හයිඩ්‍රජන් 4ක් ඉන්නවා. දැන් හරි. දැන් හයිඩ්‍රජන් 4ක් කොහොමද දැන් කාබන් වටේට මම කියුනේ මධ්‍ය පරමාණුව කාබන් කියලා. මැදට එන්න ඕන කාබන්. මධ්‍ය පරමාණුව කියන්නේ මැදට දෙන්නේ. ඒතර හයිඩ්‍රජන්ලා වටේට ඉන්නවයි වටේටනේ දාන්නේ. අපි ලස්සනට දාමු. උඩිනුයි ඔන්න ගාමු. එතකොට අෂ්ටකය සම්පූර්ණ වෙන්න ඕනනේ. මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න ආව 4ක් ඕන. 4ක් ඕන කියන්නේ 4ක් ගන්න නම් මෙයාගේ 4කුත් දෙන්න ඕන. ඒ සහසංයෝජනය කරන්නේ. මෙයාගේ 4ක් එක්ක තව 4ක් තමයි බැඳෙන්නේ. ඔන්න මෙයා කළු ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට දුන්නම මෙයා කළු ඉලෙක්ට්‍රෝනය කියන්නේ කාබන් ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන නිල් පාටින් ඔන්න එකක් දුන්නා. එතන බඳුනා. ඒක බැඳුනා කියන්නේ කාටවත් අයිති නෑ. දැන් එතන සහසංයෝජන බන්ධනයකින් හැදිලා තියෙනවා. මෙතන කළු එකක් දෙනවා, මෙතන කළු එකක් දෙනවා, මෙතන කළු එකක් දෙනවා. මෙතන කළු එකක් මේ නිල් එකක් දෙනවා, මෙතන නිල් එකක් දෙනවා, මෙතන නිල් එකක්. හරිනේ. දැන් මේ මොකද්ද? හයිඩ්‍රජන්ගේ නිල් එකයි කාබන්ගේ කළු එකයි අතර බැඳුනා. මේක දෙන්නටමයි තියෙයි. ඔහොමත් ඒ කියන්නේ කාබන්ටත් අයිති හයිඩ්‍රජන්ටත් අයිති. දැන් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ටික කො? දැන් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ටික දැන් බලන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න දෙකයි. එයාගේ දෙක තමයි සම්පූර්ණ වෙන්නේ. කාබන්ගේ 8ක් බලන්න වටේට තියෙන කාබන් රවුම් 1 2 3 4 5 6 7 8යි. ඔන්න කාබන්ට 8ක් තියෙන. 8 සම්පූර්ණ කරගන්න විදියට තමයි ළමයි හැදෙන්නේ. කොහොමද මෙයා 4ක් නිකන් දෙන්නේ නැහැ. මෙයාට 8 සම්පූර්ණ කරන 4ක් ඕන. ඒ 4 ගන්නේ මෙයාගේ 4ක් එක්ක තව 4ක් බන්ධන කරගෙන. මෙයා 4ක් අරගන්නව නෙමෙයි. මෙයාගේ 4ක් තව 4ක් ඕන. මෙයාගේ 4කුත් දීලා තව කෙනෙක්ගේ 4කුත් අරගෙන තමයි බන්ධන කරන්නේ. මෙයා ඉස්සෙල්ලා දෙන්න පටන් ගන්නවනේ. එකක් දෙනකොට තව එකෙක් එකක් දෙනවා. එතන බැඳෙනවා. මෙයා එකක් දෙනකොට තව එකෙක් එකක් දෙනවා. 4යිනේ ඕන. මෙයා 4ක් දෙන්නම ඕන. දෙනකොට 4ක් දෙනකොට මෙහෙන් 4ක් දෙනවා. එතකොට තමයි ඒ 4 දාලා තමයි දැන් මම එකක් දාලා බිස්නස් එකකට අනිත් එක දෙකක් දාන්නේ නැහැ නේ. එකයි දාන්නේ. මුදලක් දානවා නම් ඒ මුදලට සමාන ප්‍රමාණයක් තමයි අනිත් එක්කෙනක් දාන්නේ. ඒතර හවුලේ තබා ගැනීමන්නේ. නැත්නම් වැඩියෙන් දැම්මොත් ඒක වැඩි කොටසක් එයාට යනවනේ. එහෙම කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන 4ක් ඕන නිසා මෙයා 4ක් දෙනවා. තව 4ක් අරගෙන බන්ධනය හදනවා. දැන් අපි අඳිමු මොකද්ද හයිඩ්‍රජන් ඔක්සිජන් නැන්ද කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. ඒ කියන්නේ CCl4. ඕක ඇවිල්ලා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4. ඒ කියන්නේ කාබන් අණුවකෝයි ක්ලෝරීන් අණු 4කෝ. හරිද? කාබන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. මෙයා අෂ්ටකය සම්පූර්ණ කරගන්න මෙයාට ඕන එක ඉලෙක්ට්‍රෝනයයි. මෙයා අෂ්ටකය සම්පූර්ණ කරන්න මෙයාට ඕන ඉලෙක්ට්‍රෝන 4ක්. දැන් මධ්‍ය පරමාණු කවුද? කාබන්නේ. අපි එක සැරේ දැන් අඳිමු. කාබන් වටා ක්ලෝරීන්ලා ඉන්නවා 4 දෙනෙක් පැත්තක. මෙයාගේ 4ක් දෙන්න ඕන. මෙයාගේ 4ක් දී අෂ්ටකය සම්පූර්ණ කරගන්න ඕනේ. මෙයා 8ක් කරගන්න තව 4ක් ඕනේ. ඒ මෙයා 4ක් දීලා තව කෙනෙක්ගෙන් 4ක් අරගෙන බන්ධනයක් හදනවා. ඒකට කියනවා සාසංජ බන්ධනය. දැන් ඔන්න මෙයා ක්ලෝරීන්ට දෙනවා. කවුද ඉන්නේ බන්ධන ගන්න? ක්ලෝරීන් එක්කනේ හැදලා තියෙන්නේ. කාබන් එකක් දෙනකොට ක්ලෝරීන්ගේ එකක් දීලා එතන බන්ධනය හදා ගන්නවා.
කාබන්ගෙන් එකක් දෙනකොට ක්ලෝරීන්ගෙන් එකක් දීලා එතන එකක් හදාගන්න. කාබන්ගෙන් එකක් ක්ලෝරීන්ට දෙනකොට ක්ලෝරීන්ගෙන් එකක් දෙනවා. කාබන්ගෙන් එකක් දෙනකොට ක්ලෝරීන්ගෙන් එකක් දෙනවා. දැන් ඔන්න ඔය ආකාරයට බන්ධනය සෑදෙනවා. පොඩ ඉන්න sorry. හරි. ඔන්නම රවුන්ඩ් නොකරින් හරි. දැන් බලන්න ළමයි ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන අවසාන කවච ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. දැන් ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝනයයි කාබන්ට දුන්නේ. දැන් ක්ලෝරීන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබ්බා. එකක් බන්ධන සෑදීමට දුන්නා. තව කීයක් ඉතුරුද? එතනින් 7න් එකක් දුන්නා. තව 6ක් ඉතුරුයි. ඒ 6 දාන්න යුගල විදියට. ක්ලෝරීන්ගේ නිල් පාටින් දාන්න වෙන්නේ. ඔන්න නිල් පාට. මෙයාගෙත් එකයි දුන්නේ කාබන් එක්ක බන්ධනයට තව 6ක් ඉතුරුයි. මෙයාගෙත් එකයි දුන්නේ කාබන් එක්ක බන්ධනයට තව 6ක් ඉතුරුයි. මෙයාගෙත් එකයි දුන්නේ බන්ධනයට තව 6ක් ඉතුරුයි. මේ ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික තියෙන්න දෙන්න ඕනේ මේ කට්ටියන්ට. අපි මෙතෙක් වෙලා හැදුවේ හයිඩ්‍රජන් ගෙන්නේ. හයිඩ්‍රජන් ඉතුරු නෑ. ඒක දුන්නනේ. ඒකින්ද ඉතුරු ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ නෑ. දැන් මේ කට්ටියන් නම් දාන්න ඕනේ. මේ රවුම දැන් අඳින්න. හවුලේ ගලගත්ත එක. මේව Tamanට අයිති ඉලෙක්ට්‍රෝන මෙන්න මේ දෙක විතරයි හවුලේ මෙතන. ඊට පස්සේ කාබන් වටා කාබන්ටත් අයිති ඉන්නේ අන්න එහෙම අඳින්න ඕන. ඒ කියන්නේ කාබන්ට අයිති ඉලෙක්ට්‍රෝන ටික. කාබන් වටා බලන්න ඉලෙක්ට්‍රෝන කීයක් අයිතිද කියලා 1 2 3 4 5 6 7 8යි. මේ ක්ලෝරින් වටා ඉලෙක්ට්‍රෝන කීයක්ද? එයාත් 8 වෙන්න ඕන. මේ වටේ ඉන්න එක්කෙනාත් 8 වෙන්න ඕන. මෙයාත් 8 වෙන්න ඕන. නැද්ද පරමාණුත් 8 වෙන්න ඕන. අවසන් ඒ කියන්නේ බැඳින්න එක්කෙනාගෙත් 8 වෙන්න ඕන. දැන් බලන්න 1 2 3 4 5 6 7 8යි. 1 2 3 4 5 6 7 8යි. 1 2 3 4 5 6 7 8යි. ඔය ආකාරයට අඳගන්න. මොකද ඕක තේරෙන්නේ නැත්නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ළමයි. අය අර්ථ සම්පූර්ණ කරගන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. මේක අමාරුයි. මේ විදිහට අමාරුයි. තව දේශගණනයක් තියෙනවා ඉස්සරහට කියලා දෙන්නම්. ඒක අර තිත්පතිර සටහන කියලා. ඒක න ලේසි. තිත්තියන් කියන රවුන්ඩ් එක ගහින්න ඕනේ නැහැ. හරි. දැන් අපි කතා කරමු තිත් කතිර සටහන ගැන. ඒ කියන්නේ තිත් කතිර සටහන. තිත් වලින් තිබීම කතා කරමු. ඉතින් තිත් සටහනක දාලා ලුයිස් ව්‍යුහය ඉස්සෙල්ලා කතා කරමු ලුයිස් තිත් කතිර සටහන කියලා. තිත් කතිර සටහන. තිත් කතිර සටහන. ඒකේ ළමයි අරකම තමයි. කරන්න තියෙන්නේ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන තිතකින් පෙන්නුවොත් අනිත් එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන කතිරකින් පෙන්නන්න ඕන. ඒකයි. එක පරමාණුක ඉලෙක්ට්‍රෝන තිතකින් පෙන්නුවොත් අනිත් පරමාණුක ඉලෙක්ට්‍රෝන කතිරෙන් පෙන්නන්න ඕන. ඒක තමයි තිත් කතිර සටහන කියලා කියන්නේ. තිත් කතිර සටහන අඳිමු අපි මෙන්න මේක. CH4 අණුවටම අඳිමු. CH4. එතකොට මෙයා තමයි වටේ ඉන්නේ, මෙයා මැද ඉන්නේ. ඔන්න දැන් රවුන්ඩ් එකේ ඉන්නේ ළමයි. H අපි දන්නවා කාබන්ගේ 2 4 එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගෙන 4ක් බන්ධනයට සහභාගී වෙන්න ඕන. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4 දාමු. මෙයාම ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, මේ කාබන් දෙනවා, මේ කාබන් දෙනවා. හරිනේ? එතකොට ළමයි මෙයාගෙන් උතර මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන තමයි තිතේ. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනේ කතරේ. ඒ කියන්නේ කාබන් ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන්ට දෙනකොටම හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් කාබන්ට දෙන්න එපයි. ඇයි? මෙතන අෂ්ටකය සම්පූර්ණ කරන්න 4ක් කවුල තියාගන්න ඕනේ. මෙයා 4ක් කවුල තියාගන්න නම් මේ බෙදිලා ඉන්න 4 දෙනාට 4 මෙයාගේ 4ක් එක්කනේ කවුල තියන්න ඕන. මෙයාට එකයි ඉන්නේ. ඒ වගේ 4ක් බැඳිලා ඉන්නවා.
මෙයාගේ එකක් එක හයිඩ්‍රජන් දෙනවා. අනිත් එකක් එක හයිඩ්‍රජන් දෙනවා. අනිත් එක හයිඩ්‍රජන් දෙනවා. අනිත් එක හයිඩ්‍රජන්. ඒක හයිඩ්‍රජනුත් මෙයාට දෙනවා. හයිඩ්‍රජනුත් මෙයාට දෙනවා. හයිඩ්‍රජනුත් මෙයාට දෙනවා. හවුල කියන එක ඒකනේ හවුල කියන එක තේරෙන්නේ නැති. තිතක් කාබන්ගෙන් දුන්නොත් තිත් කතිර මේ තිතයි කතිරේ. තිතයි කතිරේ. තිතයි කතිරේ. තිතයි කතිරේ. එතකොට මේක රටාවක් තියෙනවා. මෙතන තිතක් නම් මෙතන කතිරයක් නම් ඉස්සරහින් ඉස්සරනම තිතයි කතිරේ මේ තිත් කතිර. තිත් කතිර. කියවෙනකොට ඒ විදිහට කියවෙන්න ඕන දක්ෂිනාවර්ත වෙනවා නම් ඒ විදිහට යවෙන්න ඕන. තිත් කතිර. තිත් කතිර. තිත් කතිර. තිත් කතිර. අද අපිට ඕන විදිහට දාන්න බෑ මේ. මෙතන කතිරයක් දාලා මෙතන තිත දාන්න බෑ. එහෙම බෑ. මෙයා තිතයි මෙයා කතරේ නම් ආයිමත් තිතයි කතරේ. තිත කාගේද නිල් පාටයි කතරේ කළු පාටයි. පිළිවෙලට යනවා තිත් කතර තිත් කතර තිත් කතර තිත් කතර. ඒ ආකාරයේ පිළිවෙල තියෙන්න ඕන නේද? අතුව අඳින්න බෑ. මෙන්න මේකට තමයි ලුයිස් තිත් කතර සටහන කියලා කියන්නේ. ඇමෝනියාගේ ඇඳලා අර රවුම් ගහන්නක් නෑ ළමයි. ඔච්චරයිදී. ඇමෝනියා N වටා හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් ඉන්නවා. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 5යි 2 5 අවසාන ශක්ති මට්ටම තමයි ඕන වෙන්නේ. 5ක් කියන්නේ ඊට මෙයාගේ 8 සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තබා ගන්නවා. ඒ කියන්නේ නයිට්‍රජන් එකක් දෙනකොට කවුද බැඳිලා ඉන්නේ හයිඩ්‍රජන් එකක් දෙන්න ඕන. නයිට්‍රජන් එකක් දුන්නා හිත හයිඩ්‍රජන් ගේව තිත්‍රේ. හිතයි කතරේ. හරි. හිතයි කතරේ. තිතයි කතරේ තිතයි කතරේ තිතයි කතරේ ඔන්න තිතයි කතරේ තිතයි කතරේ තිතයි කතරේ ඔන්න හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන එක දැන් බලන්න ඒතර තුනක් සහභාගී වුණා නයිට්‍රජන්ගේ ඉතුරු දෙක ඔන්න ඒතර බලන්න නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 මෙතන ළමයි මේ තියෙන්නේ මොකද්ද මේක ඇවිල්ලා බන්ධනේ නේ මේ ටික බන්ධනේ මෙයා තිතක් දෙනකොට මෙයා කතරයක් දීලා දෙනවා නම් එතන ඇවිල්ලා තියෙන බන්ධනය. මේ බන්ධනේ මේක ඇවිල්ලා බන්ධනයට සහභාගී නොවුණු ඉලෙක්ට්‍රෝන. ඒවා නිදහසේ තියෙන ඒවා. ඒවා නයිට්‍රජන් විතරක් අයිතියි. නයිට්‍රජන්ගෙන් 3ක් එක්ක හයිඩ්‍රජන්ලා 3 දෙනාගෙන් 3ක් ඇවිල්ලා හයිඩ්‍රජන් සහසංයෝග බන්ධනයකින් හැදුනා. ඒක තමයි මේ තිත් කතිර සටහන. තිත් කතිර සටහන. ඊට පස්සේ අපිට කතා කරන්න ඕන ලුයිස් ව්‍යුහය. लुईस व्यूह लुईस तित्व्यूह लुईस तित्व्यूह लुईस तित्व्यूह ඒ කියන්නේ ළමයි ඒකේ තිත්තයි කතිරෙයි නෑ තිත් විතරයි ලුයිස් ව්‍යුහේදී ලුයිස් තිත්ව්‍යුහය කියන්නේ ලුයිස් ව්‍යුහය නෙවෙයි සමා වෙන ලුයිස් තිත්ව්‍යුහය ඒකෙදි තියෙන්නේ තිත් විතරයි ඔන්න ආයන්දිමු NH3 අන්න ඒකේ කතිර නෑ නයිට්‍රජන්ගෙන් එකක් දෙනකොට හයිඩ්‍රජන්ගෙන් එකක් දෙනවා නයිට්‍රජන්ගෙන් එකක් දෙනකොට හයිඩ්‍රජන්ගෙන් එකක් දෙනවා නයිට්‍රජන්ගෙන් එකක් දෙනකොට හයිඩ්‍රජන් එකක් දෙනවා නයිට්‍රජන්ගේ ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙකයි පහක් තියෙනවනේ තුනක් බන්ධන සහභාගී වෙනවා ඉතුරු දෙක මේක තිත් විතරයි ඔක්කොම තියෙන්නේ ඔච්චරයි කාබන් වටා හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් ඉන්නවා මෙන්න කාබන්ගෙන් දෙන ඉලෙක්ට්‍රෝන වෙන හයිඩ්‍රජන්ගෙන් මෙන්න කාබන්ගෙන් එක හඳුනා ගන්න බෑ තිත් ඔක්කොම තිත් ලුයිස් තිත් වේවොන් කාබන් වල අෂ්ටකය 8යි 1 2 3 4 5 6 7 8යි මේ නයිට්‍රජන් වලට 8යි 1 2 3 4 5 7 8යි හරි ඔය අෂ්ටක නීතිය පිළිපදින්නේ දෙවනි ආවර්තයේ මූලද්‍රව්‍ය විතරයි හරිද දෙවනි ආවර්තයේ සමහර සාමාන්‍ය පෙළ ළමයේ අහන්න පුළුවන් ගොඩක් ලංව තියෙන ළමයේ අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් මෙන්න මේ වගේ ඒවා තියෙනවා නේද बेरिलियम क्लोराइड ओ මේ වගේ සංයෝග තියෙනවා. බෙරිලියම් කියන්නේ කොහොමද? 4නේ. ඒතකොට 2 2නේ. එතකොට මෙයා හැදෙන්නේ මෙන්න මෙහෙම. ක්ලෝරින්ලා දෙන්නේ දෙපැත්තෙන්. එතකොට ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝනයයි බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝනයයි. ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝනයයි බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝනයයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි මේ දෙන්න මේ එක ක්ලෝරින් බන්ධනය හදන්න ක්ලෝරින්ට දුන්නා ක්ලෝරින් එකක් දුන්නා. මේ පැත්තට දුන්නා මේ පැත්ත. දැන් ඔන්න දැන් ක්ලෝරින්ගේ මේවා ඉතුරු ඒවා ලියන්න. ක්ලෝරින්ගේ ළමයි 7ක් තියෙනවනේ. එකක් මේ බන්ධනයට දුන්නා. ඉතුරු 6 දාන්න. එතකොට දැන් කියන්න මේ ක්ලෝරින්ගේ නම් අෂ්ටකය හරි බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ආ අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. ඔව් මෙන්න මේ වගේ ඒවා තියෙනවා.
බෙරලියම්ට අෂ්ටකයේ සම්පූර්ණේවත් හදන්න පුළුවන්. අෂ්ටකයේ හදන්න නැති ඒවාත් තියෙනවා. ඒ අෂ්ටකයේ හදන්න නැති සංයෝග වලට කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග කියලා. ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග. මේ අෂ්ටකයේ මෙතන හදන්නේ නැහැ. ඒ වගේ ඒවාත් තියෙනවා කියලා දැනගන්න. මම කිව්වේ මේ සාමාන්‍ය පෙළට වඩා සාමාන්‍ය පෙළ වයස ළමයි සාමාන්‍ය පෙළට වඩා හිතනවා නම් මේ වගේ ඒවා තියෙනවා. ඒක වෙන්නේ මේක හරියටම දැනගන්න සස්ප්‍ර රසායන විද්‍යාව කරන්න ඕන. මේකට කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග කියලා. ඒක දැනගත්තම ඇති. හරි. දැන් ලුයිස් තිත්තිවාරි ලුයිස් කතර සටහන හදේ දැන් ලුයිස් ව්‍යුහයට යනවා. ලුයිස් ව්‍යුහයට යනවා. ලුයිස් ව්‍යුහය කියන්නේ ළමයි මෙන්න මේ වගේ වැඩ කරනවා. කාබන් වටා හයිඩ්‍රජන්ලා තියෙනකොට කාබන් ඉලෙක්ට්‍රෝනේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනේ මේ දාන්නේ. මේ දාන්නේ ඒකනේ. එතකොට මෙන්න මෙතන මේ තියෙන බන්ධනයේනේ. බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක පෙන්නන්න එක ඉරි කෑල්ලක් ගන්නවා. ඒ කියන්නේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට අපි මෙන්න මේ වගේ ඉරකින් පෙන්නනවා. ඒතර මෙතන මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන මේ කාබන් ඉලෙක්ට්‍රෝන දෙන්නගේම ඉලෙක්ට්‍රෝන නිසා අපි ඒක ඉරකින් පෙන්නනවා. ඉරකින් පෙන්නනවා. එතකොට කවුරු හිතුවොත් මෙහෙම මෙන්න මේ වගේ එකක් තිබ්බොත් බන්ධනයේද කියලා. ආවෝ මෙතන ඉලෙක්ට්‍රෝන ඉරි දෙකකින් පෙන්නන්න ඕන. ඉලෙක්ට්‍රෝන 4ක් නම් ඉරි දෙකකින් පෙන්නන්න. ඉලෙක්ට්‍රෝන 6ක් නම් ඉරි 3කින් පෙන්නන විදියට අඳින්න ඕන. මේකට කියන්නේ ලුයිස් ව්‍යුහය. ව්‍යුහ 3ක් තියෙනවනේ. අපිට කියනවා තිත් කතිර සටහන අඳින්න. තිත් කතිර සටහන අඳින්නේ කිව්වොත් එකක ඉලෙක්ට්‍රෝන තිත් වලින්ද අනිත් පරමාණු ඉලෙක්ට්‍රෝන කතිර වලින්. ලුයිස් තිත් ව්‍යුහ කිව්වොත් එකක ඉලෙක්ට්‍රෝන තිත් වල දෙකෙන්ම ඉලෙක්ට්‍රෝන තිත් වලින් යනවා. ලුයිස් ව්‍යුහය කිව්වොත් ඉරි වලින් පෙන්නන්න ඕන. නිදාස් ඉලෙක්ට්‍රෝන බන්ධන සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන තිත් වලින් තියන්න ඕන. බන්ධන සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන අතර ඉරකින් පෙන්නන්න ඕන. ඒක තමයි නීතිය. දැන් අපි පොතේ තියෙන ටික ඔක්කොම අඳිමු. හරිද? ක්ලෝරින්. ක්ලෝරින් වල ලුයිස් තිත් ව්‍යුහය අඳිමු. තිත් කතිර සටහන ඕන නම් ලුයිස් තිත් කතිර සටහන අඳිමුකෝ. ඔන්න ක්ලෝරින්ලා දෙන්නේ. තිත් කතිර සටහන අඳිමු. ක්ලෝරින් කියන්නේ 2 8 7. එතකොට එක ඉලෙක්ට්‍රෝනයයිනේ දෙන්න ඕන හවුල තියාගන්න. මෙයාගෙන් එකක් දෙනකොට අරයාගෙන් එකක් දීලා හවුල තියාගන්න ඕන. මෙයාගෙන් දුන්නා ඉලෙක්ට්‍රෝන තිතකින් මෙයාගේ දුන්න ඉලෙක්ට්‍රෝන කතිරකින්. හරි. ඒතර මෙයාගෙන් එකයි දුන්නේ එතනට මෙයාගේ තව කීයක් ඉතුරුද 6ක් ඉතුරුයි. මේ 6 තිත නිල් පාටින් දාමු. ඔන්න ඉතුරු 6. ඒතර කතිරයයි දුන්නේ මෙතන බන්ධනය හදන්න. ඔන්න ඉතුරු කතිර 6. මෙයාගේ කතිර 6ක් ඉතුරු. මේ ලුයිස් තිත් කතිර සටහන. ලුයිස් තිත් ව්‍යුහ කියන්නේ ඔක්කොම තිත් වලින් පෙන්නන. ඔක්කොම තිත් වලින් පෙන්නන. ඔන්න ඔක්කොම තිත් වලින් පෙන්නනකොට හොයාගන්න බෑ ඔක්කොම තිත් වලින් පෙන්නන. හරිනේ? මෙතන බන්ධනය. ඒතර ලුයිස් ව්‍යුහය කියන්නේ මේ බන්ධනයේ සෑදිත තැන් වලට ඉරක් ගන්න. බන්ධනයේ සෑදිත තැනට ඉර ගන්න. බන්ධනේ නැතුව අනිත් ඒවට ඒව නිදාස් ඉලෙක්ට්‍රෝන විදියට තියන්න ඕනේ මේ. ඒවයි කතිරෙන් තියන්න බෑ අනිත් නිදාස් ඉලෙක්ට්‍රෝන ඔක්කොම තිත් වලින් තියන්න ඕන. කතිරෙන් තියන්න බෑ. නිදාස් ඉලෙක්ට්‍රෝන ඔක්කොම තිත් වලින් තියන්න ඕන. මේක ලුයිස් තිත් කතිර සටහන, මේක ලුයිස් තිත් ව්‍යුහය, මේක ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහයේදී බන්ධන වලට ඉර ඉතුරු ඉලෙක්ට්‍රෝන බන්ධන නොසාධන ඉලෙක්ට්‍රෝන තිත් වලින් තිය යුතුයි. බන්ධන නොසාධන ඉලෙක්ට්‍රෝන තිත් වලින් තිබිය යුතුයි. හරි. ඔන්න ක්ලෝරින් ඔක්කොම ඇඳලා. දැන් හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් කියන්නේ එකයිනේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හයිඩ්‍රජන් එකයි තියෙන්නේ ශක්ති මට්ටමේ. හයිඩ්‍රජන් කියන්නේ H2. ඒකේ හයිඩ්‍රජන්ලා ඉන්නවා
එයාගේ එකයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බන්ධන සහභාගී වීමට දෙකක් වීම නිස්ථාය වෙන්න හයිඩ්‍රජන්ට අටක් වෙන්න බෑනේ. එයා දෙකක් වෙන්න බලන්න. එහෙනම් මෙයාගේ එකක් තියලා මෙයාගේ එකක් තියලා දෙක කරගන්න ඕනේ. මෙන්න හයිඩ්‍රජන්ලා දෙන්න මෙයාගේ තිත මෙයාගේ කතිරේ. තව ඉතුරු ඒවා තියෙද නැහැ. මෙයා තිතක් දුන්නා අතිරෙන් දුන්න මෙතන බන්ධනේ. ඔන්න හයිඩ්‍රජන් ලුයිස් තිත් විහුවේ. ඒක තිත් වලින් විතරයිනේ පෙන්වන්නේ. ඔන්න මේ ලුයිස් විහුවය ඉරයි. බන්ධනයේට ඉරයි. ලුයිස් විහුව ඔච්චරයි. ඔන්න ජලාණු අඳිමු දැන්. ජලාණුව කියන්නේ H2O. ඒකේ මධ්‍ය පරමාණු O 2 6 ඉලෙක්ට්‍රෝන වින්‍යාස. හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙයා අෂ්ටකය සම්පූර්ණ කරගන්න ඕන. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් කාට හරි දීලා තව ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන බන්ධනය හදන්න ඕන. ඉන්නේ කවුද? හයිඩ්‍රජන්ලා. ඔක්සිජන් අණුව මෙන්න මෙහෙම ළමයි අඳින්නේ. මෙන්න මේ ඕට යටින් H ලා දෙන්න දෙපැත්තේ අඳින්නේ. ඒ අර මෙන්න මේකේ. හරි ගෙලින් නෙවෙයි මෙන්න මේ ඇදේට අඳින්නේ. එතකොට මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය කතිරෙන් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝනය තිත් වලින්. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය කතිරෙන් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝනය තිත් වලින්. එතකොට ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් මේ හයි බන්ධනයේ සහභාගී වෙන දායක වුණා. තව කීයක් ඉතුරුද? 4ක් ඉතුරුයි. ඒ 4 යුගල වශයෙන් තියන්න. අන්න. එතකොට මේක ලුයිස් තිත් කතිර සටහන. ලුයිස් ව්‍යුහය කියන්නේ ඒකේ කතිර නෑ තිත් විතරයි මේ බන්ධන සහභාගී වීම. ඔන්න. එතකොට ලුයිස් තිත් ව්‍යුහයේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන තිත් වලින්. එතකොට ලුයිස් ව්‍යුහය කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන බන්ධන සහභාගී වෙච්ච ඉරි වලින් ඉතුරු ඒවා තිත් වලින් මේ දෙක බන්ධන සහභාගී වුණා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉලෙක්ට්‍රෝන 4 ඉතුරු වුණා. ඔන්න ඕක තමයි ලුයිස් ව්‍යුහය. මේ ජලාණුවේ ලුයිස් ව්‍යුහය. ඊට පස්සේ ඇමෝනියාගේ කතන්දරය බලමු. ඇමෝනියා කියන්නේ මධ්‍ය පරමාණු නයිට්‍රජන් වටා හයිඩ්‍රජන්ලා ඉන්නේ මේ ආකාරයට දාගමු. නයිට්‍රජන්ගේ 2 5 හයිඩ්‍රජන් 1යි ඇමෝනියාගේ ඉන්නේ 3 හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවා. මෙයා 5යි අෂ්ටකය සම්පූර්ණ කරන්නේ මෙයාගේ 3ක් දායක කරන ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා හවුලේ තියා ගන්නවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3 හවුලේ තියා ගන්න තව 3ක් කොහෙන් හරි එන්න ඕන. ඒ ඉලෙක්ට්‍රෝන 3 දෙන්නේ හයිඩ්‍රජන්ගේ 3 දෙනාගෙන්. ඔන්න හයිඩ්‍රජන්ගේ එක තිතෙන් නයිට්‍රජන්ගේ එක කතිරෙන් හයිඩ්‍රජන්ගේ එක තිතෙන් නයිට්‍රජන්ගේ එක කතිරෙන් තිත් අතර පිළිවෙලට තියෙන්න ඕන. තිතෙන් කතිරෙන් තිතයි කතිරයි තිතයි කතිරයි තිතයි කතිරයි. ඔන්න ඒක ලුයිස් තිත් කතිර සටහන. ඔන්න ලුයිස් තිත් ව්‍යුහය ඒවා ළමයි තිත් වලින්ම විතරනේ. ඒවා තිත් වලින්ම විතරයි. ඔන්න මෙතන නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 3යි සහභාගී වුණේ. ඉලෙක්ට්‍රෝන 2 තියන්න ඕන තිත් වලින්. ඉතුරු ඉලෙක්ට්‍රෝන තියන්න ඕන තිත් වලින්. ඔන්න ඉතුරු ඉලෙක්ට්‍රෝන තිත් වලින් තියුවා. ඊට පස්සේ ලුයිස් ව්‍යුහයේදී කරන්නේ බන්ධන සහභාගී වෙච්ච ඉරි වලින් පෙන්නන්න ඕන. බන්ධන සහභාගී වෙච්ච ඉරි වලින්. බන්ධන හැදුවේ මේවා ඉතුරු ඉලෙක්ට්‍රෝන යුගල ඒ පිටින්ම දාන්න ඕන තිත් වලින්. බන්ධන හැදුවා දෙකට විතරක් ඉරි ඉතුරු ඉලෙක්ට්‍රෝන තිත් වලින්. ඔන්න ඇමෝනියා 3ම ඇඳා ඊට පස්සේ තියෙන්නේ CH4 මීතේන් මධ්‍ය පරමාණු කාබන් වටා 4ක් තියෙනවා හයිඩ්‍රජන්ලා. දැන් මේක ඇඳලා පුරුදුයි. හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයයි ඒක තිත් වලින්. එතකොට කාබන්ගේ 4 තිතයි කතිරෙයි. අය ළමයි මෙයා කාබන් ගන්න ඕනේ දැන්. කාබන් ඇවිල්ලා 2 4නේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව 4ක් ඕන. ඒ 4 දෙන්නේ මේ කාබන් 4 දෙනාගෙන් අරගෙන තමයි හදන්නේ. තිතයි කතිරෙයි තිතයි කතිරෙයි තිතයි කතිරෙයි තිතයි කතිරෙයි. හරිනේ? ඒ විදිහට දාන්න ඕන. ඊට පස්සේ ඔය ලුයිස් තිත් කතිර සරණ ලුයිස් ව්‍යුහය මේ පැත්තෙන් අඳිමු. ඔන්න හයිඩ්‍රජන්
හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ඒක නම් ඉතින් ළමයි දාන්න දෙයක් නැහැ ඔක්කොම තිත් වලින් බලන්න අෂ්ටකේ සම්පූර්ණ වෙලාද කියලා මේවා 1 2 3 4 5 6 7 8 හරි 1 2 3 4 5 6 7 8 හරි ඔය ලිස්ට් තිත්තියුය ඔන්න බන්ධන ඉතුරු ඉලෙක්ට්‍රෝන නැහැනේ ඉතුරු ඉලෙක්ට්‍රෝන තියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙලා නැහැ මොන මීතේ ඊපස්සේ ඔක්සිජන් අණුව තියෙනවා ඔක්කොම අඳිනවා බය ඔක්කොම යන්දා දැන් තව ටිකක් තියෙන ඔක්සිජන් O2 අණුව ඒ කියන්නේ O පරමාණු දෙකක් එකට සෙට් වෙලා තමයි හැදෙන්නේ ඔන්න ළමයි ඔක්සිජන් පරමාණුව ඕකේ මෙයාගේ 2 6 මෙයාගේ 2 6 ඉලෙක්ට්‍රෝන දෙක හවුල තියා ගන්න ඕන මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ දෙන්න ඕන ඔන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන දුන්නා පිටකින් මෙයාගේ ඉලෙක්ට්‍රෝන එතකොට කතිරකින් හවුලේ තිබා ගැනීම මැද ඇඳ ගමු එතකොට මෙයාගේ තව ඉලෙක්ට්‍රෝනයක් දුන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන තව කීයක් දෙනවද දෙකක් දෙනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මෙතනින් හරි ඔන්න හරි හවුලේ තියාගත්තා ඉලෙක්ට්‍රෝන දෙකයිනේ ඕන දෙක දුන්නා මෙයාට අෂ්ටක සම්පූර්ණ කරන්න දෙකයි හවුල තියාගන්න. මෙයාගෙන් දෙකයි මෙයාගෙන් දෙකයි. ඔන්න. මෙයාගෙන් දෙක කලින් මෙයාගෙන් දෙක කතරවල. එතකොට මේ පැත්තේ ඉතුරුයි 4ක්. ඔන්න. ඉතුරුයි 4 යුගල් වලින් දැම්මා. මෙයාගේ ඉතුරුයි කතර 4ක්. ඒක යුගල් වලින් දැම්මා. දැන් බලන්න ළමයි අෂ්ටක සම්පූර්ණද කියලා. මෙයාවට 1 2 3 4 5 6 7 8. මේ මැද තියෙන එක දෙපැත්තටමයි තියෙන්නේ. 1 2 3 4 5 6 7 8. හරි. මේ ඔක්සිජන්ගේ ලුයිස් තිත්තියුය. ඔක්සිජන්ගේ ලොයිස් තිත්තියුය. ඔන්න තිත් කතර සටහන ඔන්න ඔක්සිජන්ගේ තිත්තියුය. ළමයි තිත්නේ ඔක්කොම දාන්න තියෙනවා. ඔන්න එතකොට මෙතන මේ තියෙන මොනවද බන්ධන සහභාගී වෙන්නේ. ඔන්න බන්ධන ටික. බන්ධන සහභාගී වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. तर බන්ධන සහභාගී ඉලෙක්ට්‍රෝන දෙකකට එක ඉරයි ඉරි දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකකට බන්ධනයකට එක ඉරයි. तर ඉලෙක්ට්‍රෝන 4ක් බැගින් ඉරි දෙකයි. ඉතුරු ඉලෙක්ට්‍රෝන බන්ධන නොසාධාරණ ඉලෙක්ට්‍රෝන එහෙමම තියන්න ඕන. බන්ධන නොසාධාරණ ඉලෙක්ට්‍රෝන එසේ තිබිය යුතුයි. ඊට පස්සේ ऑक्सीजन अणु हरी नाइट्रोजन अणु N2 N परमाणु දෙකක් කියන්නේ දෙක පහ මෙයාගෙන් 3යි මෙයාගෙන් 3යි තමයි හැදෙන්නේ. ඒතර N on N. ඒතර අට කරගන්න මෙයාගේ මේක වැඩක් නැහැ නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තමයි ඕන 3ක් දායක කරනවා. ඔන්න මෙයාගේ කතිර මෙයාගේ පිට මෙයාගේ තිතක් දුන්නොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන පෙන්වන්නේ කතිරෙන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තිතෙන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන කතිරෙන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තිතෙන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන කතිරෙන් ඒතර මෙයා තුනක් සහභාගී කරා තව ඉතුරුයි දෙකක් මෙයාගේ තිත් දෙකක් තිබ්බා එයාගේ ඉතුරු මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඔය ලුයිස් තිත් කතිර සරණ බලන්න අට සම්පූර්ණ 1 2 3 4 5 6 7 8 මේ මැද තියෙන 8 මැද තියෙන 4 6 මේ දෙන්නටම පොදුයි 1 2 3 4 5 6 7 8 දෙන්නගෙම වටේ 8ක් තියෙනවා. ඔය ලුයිස් තිත් කතිර සරණ ලුයිස් තිත් තියුවේ කියන්නේ තමයි තිත්ම තමයි දාන්න තියෙන්නේ. ඔක්කොම තිත් නිදාස් ඉලෙක්ට්‍රෝන නිකන් තියෙන්නේ. බන්ධන නොසාධක ඉලෙක්ට්‍රෝන නිකන් තියෙනවා. ඊපස්සේ ලුයිස් විව්වේ කියන්නේ ඉරි ඉලෙක්ට්‍රෝන 6ක් නම් ඉරි 3යි. නිදාස් ඉලෙක්ට්‍රෝන ඔහම දාන්න. ඉලෙක්ට්‍රෝන 6ක් නම් බන්ධන 3ක් සහභාගී වෙනවා නම් මෙතන ඉලෙක්ට්‍රෝන 6 ඉලෙක්ට්‍රෝන දෙකකටනේ බන්ධනයක් කියන්නේ බන්ධන 3යි. හරි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් අන්තිම එක කාබන් ඩයොක්සයිඩ් මේකේ මැද ඉන්නේ කාබන් ඔක්සිජන්ලා දෙන්න දෙපැත්තේ දැන් මෙයාගේ කාබන් 2 4 ඔක්සිජන් 2 6 ඒ කියන්නේ කාබන් 4ක් මෙයාලගෙන් 4ක් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒ කියන්නේ
එක ඔක්සිජන්ගෙන් දෙකක් ඉල්ල ගන්නවා අනිත් ඔක්සිජන්ගෙන් දෙකක් ඉල්ල ගන්නවා. මෙයාගේ දෙකක් ඔක්සිජන්ට දෙනවා එක ඔක්සිජන්ගෙන් දෙකක් ගන්නවා. මෙයාගේ තව දෙකක් ඔක්සිජන්ට දෙනවා එයා ඔක්සිජන්ගෙන් දෙකක් ඉල්ල ගන්නවා. එතකොට හවුලනේ. ඒ කියන්නේ ඔක්සිජන්ගෙන් හවුලනේ. ඔය අපි දැන් දාමු මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන කතිරෙන්. හරිද? කාබන්ගේ ඉලෙක්ට්‍රෝනයක් දෙනවා ඔක්සිජන්ට කතිරෙන්. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් දෙනවා තිත් වලින්. හරිනේ? ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්නනවා. මේ ඔක්සිජන්ට 8ක් කරගන්න 4ක් ඕනේ 4ක් දායක කරන්න ඕනේ. මෙයාට දෙකක් මේක ඔක්සිජන් කියලා කාබන් ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා එයා එක ඔක්සිජන්ගෙන් දෙකක් ගන්නවා. අර ඔක්සිජන් කෙනෙකුට කාබන් දෙකක් දීලා එතනින් දෙකක් ගන්න ඕන. මේ ඔක්සිජන්ට කතිරයක් දෙනවා. ඒ ඔක්සිජන්ගෙන් එකක් ගන්නවා. ඉලෙක්ට්‍රෝන 4ක් ඕනනේ. එතකොට මේ ඔක්සිජන් තව එකක් දෙනවා. මේකෙන් තව එකක් ගන්න. එතකොට මේ ඔක්සිජන්ට තව ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඒ ඔක්සිජන්ගෙන් තව එකක් ගන්න. ඒ කියන්නේ කාබන්ගේ 4 සමසේ බෙදලා දෙනවා ඔක්සිජන්ට දෙන්නට. කාබන්ගේ තව 4ක් ඕනනේ. 4ක් එක්කනේ මෙයාගේ 4 දීලානේ තව 4ක් ගන්න ඕන. අතර හවුල තියාගන්න. මේ 4 බන්ධන සාධක. ඒ කියන්නේ දෙකකට වෙදිලා එක ඔක්සිජන්ට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා අනිත් ඔක්සිජන්ට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. එකක් මෙයාට එක ඔක්සිජන් දෙකක් දෙන්නේ. මෙයාට දෙකක් දීලා තියෙනවා මෙයාට දෙකක් දීලා තියෙනවා මේ. ඒතර කාබන්ගේ ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකයි කාබන්ට දුන්නේ. එක ඔක්සිජන්ගෙන් දෙකක් දුන්නා මේ. මේ ඔක්සිජන්ගෙන් දෙකක් දීලා තියෙනවා තව ඉතුරුයි 6ක්. මෙයාගෙන් 6ක් ඉතුරු.